දුක දුටුවේ මුතුනේතයි අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් සතියන්ත ශනිදාවේ සිඩ්නි තසපුව ආරම්භ කරන්නටයි අප සූදානම් වෙන්නේ. සෙනසුරාදා සිඩ්නි තසපුවේ ඔබේ ජීවිතයේ බොහෝ ජීවන ප්‍රශ්න අමතක කොට ධර්මයට නැඹුරු වෙන පිරිස් ඒ දහම් දැනුමින් පෝෂණය වන ඒ වගේම ගැඹුරු ධර්ම කොටාශයන් පිළිබඳ පෘතුල අවබෝධයක් ලබා දෙන නේක තැන්වල දුවන හිත මොහොතකට එකතැන නතරකට දහම් මඟ ජීවිතයට ලං කරන දේශනාව ආරම්භ කරන්නට සූදානම් වන මොහොත. ඒ සඳහා ගෞරව නමස්කාර පූරකව සෙනසුරාදා සිඩ්නි තසපුවට ආරාධනා කළා උඩුගම්පල හෙන්ඩි මහර ගම්පහ බවුන් පැලැස්ස නිර්මාතෘ පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේට. උන්වහන්සේ වැඩම කොට සිටින මොහොත බොහොම ගෞරවයෙන් ඔබ වහන්සේව පිළිගෙන ඇරයුම් කරනවා සිඩ්නි තසපුවේ ධර්මානුශාසනාව පැවැත්වීම උදෙසා. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍ර ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද පුණ්‍යවන්ත දායකත්වයෙන් එකතු වෙන්නේ අංක 308 ලිහිනේ වැහැර දොඩම්ගස්ලන්ද ලිපිනේ පදිංචි ඒ.ජී. සිරිසේන මහත්මයාගේ පුතුන් තිදෙනා දියණිය බෑණනුවන් ලේලිවරුන් සහ මිනිබිරියන් ඇතුළු ඒ පවුලේ පින්වතුන්. ඒත් හැමදෙනාගේම සියලුම සත් ප්‍රාර්ථනා සඵල වෙන්නට කියලා පිතාම මෙත්සිතින් ආශිර්වාද කරනවා. පින්වත්නි, අපිට බුදුරජාණන් වහන්සේගේ ශාසනය මුණ ගැහුණ මේ පුණ්‍යවන්ත කාලේ අපි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ හිත පිහිටවගෙන ඒ ධර්මය අවබෝධ කරන්න එක එක්කෙනා විවිධ විදිහට වෙහෙස මහන්සි වෙනවා දකින්නෝ. සමහරු ඒ වෙනුවෙන් සාමාන්‍ය මට්ටමට කැප වෙනවා, සමහරු පරිම කැප වෙනවා, සමහරු ඉඳලා හිටලා යන්තම් කැප වෙනවා. හැබැයි බොහෝ දෙනා මේ ධර්මය අවබෝධ කරන්න ඕනේ කියලා විවිධ ඕනෑකම් ඇතුව උත්සාහය ඇතුව කටයුතු කරනවා පේනවා. එතකොට මේ සියලුම දෙනාට තියෙන ගැටලුවක් තියෙනවා. ධර්මයේ කොච්චර විමසුවත් කොහොම කළත් ඇයි එහෙම අවබෝධයකට යන්නේ නැත්තේ කියන එක. ඇත්තටම භාවනා කරන්න උත්සාහ කරන කෙනාට උනත් ඒ භාවනාව තුළ පින්වත්නි ප්‍රත්‍යක්ෂ අවබෝධයකට එන්න හරියට දෘෂ්ටිය හැදෙන්න ඕනේ කියන එක ඔබට විශේෂ කොට කියන්න ඕනේ පින්වත්නි. අපි දකින දෙයක් තමයි සමහරලාට භාවනා කළත් දෘෂ්ටිය දැක්ම සම්මාදිට්ඨිය තුළ ඇති වෙන්න ඕන ඒ අවබෝධය හරිහැටි ඇති නොවි එයා උත්සාහ කරනවා, වීරිය කරනවා, සිහිය උපද්ද ගන්න උත්සාහ කරනවා. හැබැයි වීරිය සිහිය මේ හැම දෙයකටම හරියට දෘෂ්ටිය හැදෙන්න ඕනේ කියන එක ඔබට කියන්නට ඕනේ. ඒතර පින්වත්නි, ඒ ගැන සුවිශේෂ අනුශාසනයක් මේ වෙලාවේ ඔබට කියලා දෙන්න ඕනේ කියලා හිතුවා. අද අපි කතා කරන්නේ අසම්මෝහ සම්පජඤ්ඤ කියන සම්පජඤ්ඤ ගැන. අසම්මෝහ සම්පජඤ්ඤ මේ සති සම්පජඤ්ඤ අතර සුවිශේෂ ගැඹුරුම සම්පජඤ්ඤ. සම්පජඤ්ඤ හතරක් තියෙනවා. ඒකේ ගැඹුරුම කාරණාව. එතකොට මේ අසම්මෝහ සම්පජඤ්ඤ ගැන පින්වත්නි අටුවාවේ විස්තර කරන විදිහ ඔබට සිහිපත් කරන්නම්. මේ අටුවාව කෙටියෙන් කිව්වොත් අසම්මෝහ සම්පජඤ්ඤ කියන්නේ මුලා වෙන්නේ නැති ඥානෙ. සමහරු භාවනා කරන්න ගිහිල්ලා මුලා වෙනවා. ධර්මෙ විමසන්න ගිහිල්ලත් මුලා වෙනවා. ඒ මුලා වෙන්නේ දෘෂ්ටිය හරියට නැති හින්දා, දැක්ම හරියට නැති නිසා.
අන්නේ මුලා නොවෙන්න නම් පින්වත්නි අසම්මෝහ සම්පජඤ්ඤය කියන එක වැඩෙන්න ඕනේ. අසම්මෝහ සම්පජඤ්ඤේ නැතුව භාවනා කරන කෙනෙකුට සතිපට්ඨානෙ වඩන්න යන කෙනෙකුට මුලා වෙලා තමයි එයාගේ හිත තියෙන්නේ හරියට පරිපූර්ණ අවබෝධයකට එන්න අවශ්‍ය කරන ශක්තිය නැහැ. ඇයි? මුලාවක් එක්ක යන්නේ. කෙනෙකුට ඔන්නම් තමන්ගේ කය ගැන විමසන්නත් පුළුවන් මුලා වෙලා. තමන්ගේ කරන ඕන භාවනා අරමුණක් මුලා වෙලා කරන්න පුළුවන් පින්වත්නි. මේ මුලාවෙන් මිදෙන්න නම් අසම්මෝහ සම්පජඤ්ඤය ඕනෙමයි. මට හිතුනේ නිසා මේ අසම්මෝහ සම්පජඤ්ඤය ගැන ටිකක් කතා කරන එක හොඳයි කියලා. අපි අද දවසේ මේ කතා කරන අසම්මෝහ සම්පජඤ්ඤය ගැන අටුවාවේ කියලා තියෙන විදිහ බලමු. අභික්කමාදීසු පන අසම්මෝහණං අසම්මෝහ සම්පජඤ්ඤං. එතකොට මේකේ ඉදිරියට කියනවා තං ඒවං වේදිතබ්බං ඉද බික්කවේ අභික්කන්තෝවා පටික්කන්තෝවා යතා අන්ධ පුතුජනා අභික්කමාදීසු අත්තා අභික්කමති අත්තනා අභික්කමෝ නිබ්බත්තිතෝ තිවා අහං අභික්කමාමි මයා අභික්කත්තිතෝ වා අහං අභික්කමාමි මයා අභික්කමෝ නිබ්බත්තිතෝති වා සම්මොයිහන්ති තතා අසම්මොයිහන්තෝ අභික්කමාමීති චිත්තේ උපජ්ජමානේ තේනේව චිත්තේන සද්ධින් චිත්ත සමුට්ඨානා වායෝ ධාතු විඤ්ඤාති ජනයමානා uppajjati. මේ තාම වටින කාරණයක් කියන්නේ පින්වත්නි අපි මේකේ තව පොඩි කරුණු ටිකක් තියෙනවා ටිකක් බලමු. ඉති චිත්ත කිරිය වායෝ ධාතු විප්පහාර වශයෙන් අයං කාය සම්මතෝ අට්ඨි සංඝාටෝ අභික්කමති තස්සේවං අභික්කමතෝ ඒකේක පාදු ධරණේ පඨවි ධාතු ආපෝ ධාතුති ද්වේ ධාතුයෝ ඕමත්තා හොಂತಿ මන්දා ඊතරා ද්වේ අදිමත්තා හොಂತಿ බලවතියෝ තතා අතිහරණ වීතිහරණේසු. හරි ටිකක් දිග කොටසක් ඔබට කිව්වේ. මේක තාම වටින කොටසක් ඒ නිසා විශේෂ කරලා මේක කතා කරන්න ඕනකම තිබ්බේ පින්වත්නි. මෙතනදී කියනවා ඉදිරියට යන ආදී හැරෙන වටපිට බලන මේ හැම දෙයක්ම මුලා වෙන්නේ නැතුව සිද්ධ කරන එක තමයි අසම්මෝහ සම්පජඤ්ඤය කියන්නේ කියලා. එතකොට හැම සම්පජඤ්ඤයෙන් ඉන්න හැම දෙයක්ම මුලා වෙන්නේ නැතුව කරනවා. කොහොමද මේ මුලා වෙන්නේ නැතුව කරනවා කියන්නේ? ඒ කියන්නේ පින්වත්නි සක්මනක භාවනා වේ යෙදෙන කෙනෙක් තමන්ගේ කය හැසිරෙන හැටි දකින්න එක උනත් මුලා වෙලා කරන්න පුළුවන්. මෙතනදී මේක දැනගන්න ඕනේ කියනවා මේ ශාසනය තුල භාවනා කරන ඕනම කෙනෙක් යෝගියෙක් ඉදිරියට යනකොට ආපහු එනකොට සාමාන්‍ය අන්ධ පෘතජන කෙනෙක් වගේ ඒ දිහා මුලා වෙලා බලන්නේ නැති වෙන විදිහටයි කටයුතු කරන්න ඕනේ. ඔබ දන්නවා පින්වත්නි සුතමේ ඥාන, චින්තාමය ඥාන, භාවනාමය ඥානය කියන මේ ඥාන සියල්ලෙන් තොරව සාමාන්‍ය අන්ධ පෘතජන කෙනෙක් ආත්මයක් විදිහට තමා විදිහට ඉදිරියට යනවා ආදි වශයෙන් තමා තුළින් උපදින දෙයක් විදිහට තමයි ඉදිරියට යන ආපස්සට හැරිලා එන සියල්ල දිහා දකින්නේ. එතකොට ඒ මුලා වෙලා මම ඉදිරියට යනවා මම මේ ඉදිරියට යනවා කියන එක මා විසින් උපද්දගත් දෙයක් කියලා දකින දැක්මක් තියෙනවා පෘථජන කෙනාට මුලා වෙයි. එතකොට භාවනා කරන යෝගී කෙනෙක් ඒ මුලාවෙන්ම භාවනා කරනවා නම් එයා සක්මනක ඉදිරියට යද්දී ආපස්සට හැරිලා එද්දී ඒ යන එන හැම එකක්ම ඒ ඇහිම්ම දකිනවා නම් මම තමයි මේ ඉස්සරහට යන්නේ කියන හැඟීමෙන් යනවා කියලා යන විදිහ එයා පහු එන විදිහ පාද තියෙන විදිහ කකුල් හැසිරෙන විදිහ සිහිය තියාගෙන ඉන්නකොට අර තේ නීවරණයන් මට්ටමකට යටපත් වෙලා ඒ නීවරණ යටපත් වීමේ සැපයක් දැනේ. හැබැයි අවබෝධයක් පිණිස දැන් අපි මේ හැමදේම කරන්නේ ජීවිතේ අවබෝධ කරන්න අවබෝධයක් ඉලක්ක කරලානේ. මේ අවබෝධය පිණිස ඒක හේතු වෙනවාද? කොහෙත්ම නැහැ. අවබෝධයක් පිණිස හේතු වෙන විදිහට නෙමෙයි. තමා විසින් ආත්මයක් විසින් නිපදවන
ආත්මයක් විසින් නිෂ්පාදනය කරන ක්‍රියාවලියක් විදිහට හිතෙනවා නම් මේ අනේන එක ඒ දකින දැක්ම තුළ මුලා වෙලා තියෙනවා. මේ මුලාවෙන් කොහෙත්ම අවබෝධයක් ඇති වෙන්නේ නැහැ පින්වත්නි. කොහෙත්ම නැහැ. ඒක නිසා භාවනා කරනකොට ඕන කෙනෙක් භාවනා විතරක් නෙමෙයි තමන් එදිනදා ජීවිතේ හැම කරන ක්‍රියාවකදීම මේක වෙන්නේ කොහොමද? මෙතන ඇත්තටම ආත්මයක් විසින් හසුරවනවාද? මේ ගැන අවබෝධයක් ඇති කරගෙනම කටයුතු කරනකොට ඒ සම්පජඤ්ඤේ නුවණ තමයි අසම්මෝහ සම්පජඤ්ඤ කියන්නේ. එතකොට මේ ඉදිරියට යන්න ඕනේ කියන සිතක් උපදිනකොට ඒ චිත්තෙත් එක්ක උපදිනවා පින්වත්නි චිත්තජ වායෝ ධාතුව. චිත්තජ වායෝ ධාතුව කියලා කියන්නේ මේ හැම දෙයකම. දැන් ඔබ හිතන්න ඔබ දානි දෙන්න ඕන කියලා චේතනාව පහළ වුණත් ඒ වෙනුවෙන් අතපය හසුරවන්න, අත ඔසවන්න, පාද ඔසවන්න මොනවා හරි සමහරලාට අපි හිතමු දාන වෙනුවෙන් පොල් ගෙඩියක් බින්දත් ඒ පොල් ටික ගෑවත් මේ හැමතැනම චිත්තජ වායෝ ධාතුව තමයි මේ ශරීරේ ඒ සොලවන ඔසවන ශරීරේ එහා මෙහා ගෙනියන මේ හැම දෙයක්ම කරන්න අවශ්‍ය කරන්නේ චලන ශක්තිය දෙන්නේ මේ කයට. එතකොට සාමාන්‍ය පෘථග්ජනෙක් මේ සිතත් එක්කම උපදින චිත්තජ වායු ධාතුව කියන එකක් ගැන දන්නේ නැහැ. සිතට එන සිතුවිලි චේතනා එක්ක ඒ දේ ක්‍රියා කරවන්නේ චිත්තජ වායු ධාතුව ගැන. මට මතකයි අපි පාරක් රුවන්වැලි මහා සෑය ළඟ කරපු දේශනාවකදී චිත්තජ වායු ධාතුව ගැන වෙනම දේශනයක් සිද්ධ කළා. ඒ එදායේ ස්වර්ණමාල net FM ආයතනයත් එක්ක අපි කරපු ස්වර්ණමාලි මහා සෑරදුන් වහන්සේ අභියස සිදු කරපු පින්කමකදී පින්කමක් දිහා ප්‍රඥාවෙන් දකින්න ඕන විදිය ගැන කරපු දේශනයක්. ඒ පින්කමට අපි කංචුක මහනකොට පින්කමට කංචුකේ බඳිනකොට ගෙනහිල්ලා මල් පූජා කරන හැම දෙයකටම අපි කොටිම මලේ නැට්ට කඩන තැන පවා ඒවට චිත්තජ වායු ධාතුව මේ හේතුවෙන් අර අපි අතපය හසුරන හැම තැනකම චේතනා ඒ සියල්ලට බලපාලා තියෙන විදිහ මේක අර ගෙදර ඉඳලා චේතනාවක් ඇති කරගත්ත පමණින් පින්කම කරනවායි කියලා සමහර විතනවනේ. මම ගෙදර ඉඳන් රුවන්වැලි සෑයට පූජා කරනවායි කියලා හිතාගත්තම ඒක නිකන් රුවන්වැලි සෑයට ගියපු එකටම සමානයි කියලා හිතනවා. නෑ සමාන නෑ. ඇයි සමාන නැත්තේ? ගෙදර ඉඳලා ඒ චේතනාව පහල කරගත්තට ඒ චේතනාවට ඕන කරන චිත්තජ වායු ධාතු උපදින්නේ නැති නිසා. මම මල පූජා කරනවායි කියලා චේතනාව ඇති කරගත්තට මල පූජා කරන්න අවශ්‍ය කරන අත දිගු කරන ඒ මල පෙති දිගාරේන ඒ නැටුව කඩන ඒ වගේ නොඑක් දෙයට මේ කය හසුරවන්න අතපය දිගු කරන්න ඔසවන්න ඒ ඕන කරන චිත්තජ වායු ධාතු උපදින්නේ චේතනාවක් ඇති කරගත්තයි කියන තැන විතරක්. එතකොට මේ පිනක් සිද්ධ වෙද්දී ඒ සඳහා තියෙන සජීවී ක්‍රියාකාරීත්වයක් තියෙන්න ඕනේ පින්වත්නි. අපි දැන් මාතෘකාව ඒක නෙමෙයි මේ ඕන තැනක සම්පජඤ්ඤයෙන් ඉන්නයි කියලා කියනකොට මේ යනකොට එනකොට හැම තැනකම අවබෝධය තියාගන්නකොට අසම්මෝහ සම්පජඤ්ඤය කියන එකේ තියෙන වටිනාකම තමයි මේ තමන්ගේ කය කොහොමද චලන වෙන්නේ මේ කයට ඕන කරන චලන ශක්තිය දෙන්නේ මොකෙන්ද? ඒක පැහැදිලිව වායු ධාතුව උපකාරී වෙනවා. ඒක චිත්තජ වායු ධාතුව. සිත එක්ක උපදින වායු ධාතුව තමයි ඒතර චිත්තජ වායු ධාතුව කියන්නේ. මේ ගැන අවබෝධයක් නැතුව සක්මන් භාවනා කරන කෙනෙක් මේ ලෝකයේ අවබෝධයක් ලබන කෙනෙක් නෙමෙයි. ඒක නිසා භාවනා කරන්න ගියාට පස්සේ මේ ගැන හොඳ තේරුමකින් ඉන්න ඕනේ. ඉතින් අපේ මෙතෙන්දී ඔබට සිහිපත් කරනවා මේ හිතේ ඇතිවෙන ඔය වායු ධාතුව එක්කම ශරීරයේ පැතිරලා පවතින කය කියලා සම්මත කරගෙන තියෙන මේ රූපය ඉදිරියට ගමන් කරවද්දි පින්වත්නි මේ කය කොහොමද යන්නේ මේ සිතත් එක්කම උපදින්නේ කොහොමද කියලා. දැන් ඔබ හිතන්න සිතට හිතෙනවා මං යන්න ඕනේ ලොකු අයියාලගේ දිහා. ඒ සිතට දැන් කය නිකන් ඉන්න ගම එකපාරට හිතන්නේ නෑනේ මේ ලොකු අයියාලා දිහා යන්න ඕනේ කියලා කයට හිතෙන්නේ නෑනේ. හිතට හිතෙන්නේ. හැබැයි සමහරලාට සෑහෙන දිස්ත්‍රික්කකින් දිස්ත්‍රික්ක කීපයකට යන්න වෙන්න පුළුවන්. බස් වල නැගන එක බස් වලින් බෑ සමහරලාවට එක බස් එකකින් තව බස් එකකට යන්න ටවුන් එකකින් එක කොනක ඉඳලා තව කොනකට යන්න. දැන් පිටකොටු විතර ගත්තොත් එහෙම මං හිතන්නේ ගුණසේකර බස් ස්ටෑන්ඩ් එකද මොකක්ද ඔහොම තියෙනවා. CTB බස් ස්ටෑන්ඩ් එක තියෙන සමහරලාට එක බස් එකකින් බැහැලා කඩ පෙළවල් ගානක් අතරින් තව ස්ටෑන්ඩ් එකකට එන්න ඕනේ. මේ වගේ පින්වත්නි සමහරලාවට දැන් යා කොටුව හරහාන යන්නේ. දැන් හිතන්න කෝච්චි යන කෙනෙක් මාතර ඉඳලා යාට යන්න තියෙන අනුරාධපුරයට. සමහරලාවට
මාතරත් එයා එක්ක ඔන්න හක්මන පැත්තේ කියමුකෝ. මෙයාට දැන් ගමේ බස් එකේ හක්මන ටවුන් එකට ඇවිල්ලා දැන් මේ අනුරාධපුර යන්න විදි ගොඩක් ඇති. මම මේ නිකන් කියන්නේ. මා තමන්ගේ ගමේ බස් එකකින් හක්මන ටවුන් එකට ඇවිල්ලා එතනින් ගන්නවා මාතරට බස් එකක්, සමහරට මාතරින් ගන්නවා කෝච්චියක්, ඊට පස්සේ එතනින් යනවා කොටුවට, ඊට පස්සේ කොටුවෙන් බහිනවා ස්ටේෂන් එකකින් බැහැලා එතනින් ගන්නවා අනුරාධපුරේට ටිකට් එකක්. ඊට පස්සේ එයා අනුරාධපුරේට යන කෝච්චිය එනකන් ඉන්නවා. ඒකේ වේදිකාව බලලා එතෙන්ට ගිහිල්ලා එතන කෝච්චියේ Tamanට අදාළ ආසනයකට යනවා. ගිහිල්ලා අනුරාධපුරෙන් බහිනවා. අනුරාධපුරෙන් බැහැලා එතනිනුත් තියනවා ආයි බස් එකකට යන්න අයියලා ගෙදර යන්න. බලන්න නිකන් අර එක ආපු සිතුවිල්ලක්. මාතර හක්මන හිටපු කෙනාට නිකන් හිතට ආපු එක සිතුවිල්ලක් කොච්චර දුරකට මේ කය හසුරවනවද? ආයි නිකන් අතරමඟ කැඩෙන්නේ නැහැ නේ එකපාරට. ඒ ගමන අයියලා ගෙදර යන්න ඕනේ කියන සිතුවිල්ල වෙනුවෙන් මොනතරම් කය හසුරවනවද? එතකොට පින්වත්නි අපි රුවන්වැලි සෑයට යන්න ඕනේ කියලා හිතුණත් එහෙම තමයි. ඒ වෙනුවෙන් බොහෝ දෙනා සංවිධානය වෙනවා දවස් ගණන් සමහරලාවට රුවන්වැලි සෑය යන්න ඕනේ කොහොම දවස් කීපයක් නවතිනවද කියලා හිතාගෙන ඔන්න සමහරලාවට හෝටලයක් බුක් කරගන්නවා. ඒ වෙනුවෙන් සමහරලාවට ඇඳුම් පැළඳුම් ලැහැස්සි කරගන්නවා. තව ගමනට කවුරු හරි එක්කාසු කරගන්න ඕන නම් ඒවා එක්කාසු කරගෙන කට්ටිය ලැහැස්සි කරගෙන සංවිධානය වෙලා බලන්නකෝ ඔබ. දැන් එක්ක සමහරලාවට ගමේ තියෙන වෑන් එකක් කතා කරගන්න ඕන රුවන්වැලි සෑය යන්න. ඔන්න යනවා මේ වෑන් එක තියෙන අයියලාගේ ගෙදරට ගිහිල්ලා කතා කරගන්නවා අයියා මේ අසවල් දවසේ අපි අනුරාධපුර යන්න හිතන් ඉන්නවා. ආට එදාට වෑන් එක අපිත් එක්ක යන්න පුළුවන් ද හයර් එකට. බලන්නකෝ දැන් මේ වෑන් එක තියෙන අයියලාගේ ගෙදරට යන්නේ. ඒ කියන්නේ යාට මූලික කාරණේ මේ වෑන් එක තියෙන අයියලාගේ ගෙදරට යන්න අවශ්‍යතාවය නෙමෙයි. මූලික කාරණේ රුවන්වැලි සෑයට යන්න. ඒතර රුවන්වැලි සෑයට යන්න ඕනේ කියන චේතනාවම පුණ්‍ය චේතනාවක්. එතන පිනක් රැස් වෙනවා. දැන් වෑන් එක තියෙන අයියලාගේ ගෙදරට යන්නේ ඒ වෙනුවෙන් තමයි. ඒතර මේ හැම දෙයකටම කවුද මේ අතපය හසුරවන්නේ? පිට හිතෙන්නෙම මුලා වෙනවා පින්වත්නි ආත්මයක්. නැතුව කොහොමද මෙච්චර දෙයක් කරන්නේ? ඒ ආත්මය කෙනෙක් තමයි මේක කරන්නේ. ඒතර මෙතනදී හරිම අමාරුයි ඔන්න ඔය ආත්මය කියන දෘෂ්ටියෙන් මේ හසුරනවා කය කියන එක බිඳ ගන්නවා කියන එක ලේසි පහසු බිඳිල්ලක් නෙමෙයි. මේක කාලය තිස්සේ සංඥාව පුරුදු කරන්න ඕනේ. මේක ඇත්ත දැනගෙන ඒ ඔස්සේ සංඥාව පුරුදු කරද්දී ඔබට තේරුම් යනවා අවබෝධ වෙන්න ගන්නවා ටික ටික මෙතන ඇත්තටම මේ කය හසුරවන්නේ ආත්මයක් විසින්ද නැද්ද කියන එක ගැන තේරුම් යනවා. ඊතර පින්වත්නි ඔය මේ රූපය විසින් එක පාදයක් ඔසවනකොට එතනදී පඨවි ආපෝ කියන ධාතු දෙක පිළිබඳවම ශක්තිය අඩු වෙනවා, මද වෙනවා ඒ පාදේ ඔසවනකොට. ඉතිරි තේජෝ ධාතු වායෝ ධාතු කියන දෙක දැන් පඨවි ආපෝ කියන දෙකේ තියෙන ශක්තිය අඩු වෙලා තේජෝ වායෝ කියන ධාතු දෙකේ ශක්තිය අධික වෙනවා, බලවත් වෙනවා. ඊට පස්සේ පාදේ ඉස්සරහට ගෙනියනවා. එතනදිත් එහාට යවනවා. ඒ යවනකොටත් අර ධාතු හතරෙම පැවැත්ම එහෙමයි. ඒ කියන්නේ පඨවි ධාතුවේ ආපෝ ධාතුවේ ශක්තිය අඩු කරලා තේජෝ ධාතුවේ වායෝ ධාතුවේ ශක්තිය වැඩි කරලා ඉස්සරහට ගෙනියනවා. ඒක තමයි කිව්වේ අර අපි දැන් ඔබට දිග පාලි වාක්‍යයක් කියවනේ අටුවාවේ තියෙන. වායෝ ධාතුයා අනුගතා තේජෝ ධාතු උද්ධරණස්ස පච්චයෝ උද්ධරණ ගතිකාහි තේජෝ ධාතු කියලා කියවනේ. එතන ඒ ටීකාවේ තියෙන කාරණය තේජෝ ධාතුව සැහැල්ලු ගති තියෙන කෙනෙක් කියනවා. එතකොට ඒ සැහැල්ලු ගතිය මද්දවානුප්පාදන පච්චපට්ඨාන කියලා කියනවා. මොලොක් බව නිසාම සැහැල්ලුයි කියනවා තේජෝ ධාතුව. එතකොට මේ කකුල් ආදී ශරීරයේ විවිධ අංග ඔසවනකොට පින්වත්නි ඒ වායු ධාතුවටම ඕන විදිහට තාම මේ සියුම් තේජෝ ධාතුවේ ශක්තියත් ලබා දෙනවා, සිද්ධ කරනවා. ඒකයි තේජෝ ධාතුද අපි අර උණුසුම් කියලා කතා කරනවානේ තේජෝ ධාතුව ගැන. මේ තේජෝ ධාතුවේ තියෙන ස්වභාවයක්. ඒ සැහැල්ලු ගතියක් තියෙනවා. ඒ මොලොක්කම නිසා තියෙන සැහැල්ලු ගතිය. තේජෝ කියන ස්වභාවයේ හරි නිකන් රළු දෙයක් හැටියට අපිට පෙන්වන්නට හැබැයි පින්වත්නි පඨවි වල ආපෝ වල තියෙන බර ගතිය නෑනේ. මොලොක් ගතියක් තේජෝ වල තියෙනවා. ඒ නිසාම හරි සැහැල්ලුයි. මේ වායොත් එක්කම තේජෝගේ ශක්තිය එතන තියෙනවා. මේ පාද ඔසවනකොට, පාද ගෙනියනකොට, පාද තියන්න ඒ දෙන
ඔසවන සහ ගෙනියන එකේදී විශේෂයෙන්ම. එතකොට මෙතනදී පින්වත්නි දැන් හොඳට සක්මන් කරන කෙනෙකුට මේ විදර්ශනාවට ඕන විදිහට හොඳ අවබෝධයක් එනවා නම් එයා හරි සියුම්ම මේ දේවල් තේරුම් ගන්න ඕනේ. මේවා ගැන සංඥාව හොඳට හිතට ගත්තට පස්සේ ඔබට පුළුවන් වෙනවා පින්වත්නි ඒ අවබෝධය තුලම ටික තමන්ගේ සංඥාව අනිත්‍ය සංඥාව අනාත්ම සංඥාව මේ ඔක්කොම සංඥා දියුණු කරගන්න ඔය සංඥාව තුලින්ම ඔබට පුළුවන් පින්වත්නි පරිපූර්ණ ධර්ම අවබෝධයකට ටික ලං වෙන්න. ඒ නිසා මේ දේශනේ පවා සුතමේ ප්‍රඥාවටයි දෙන්නේ. ඔබට මේ පිළිබඳව සුතමේ පෘතජ්ජනේකට සාමාන්‍ය පෘතජ්ජනේකට මේ වගේ සුතමේ ප්‍රඥාවකවත් තියෙන අවබෝධය නැහැ. ඒ මිනිස්සයා මේ ලෝකේ අසරක් දන්නේ කොහොමද මේ අතපය ගෙනියන්නේ කියන එකවත් දන්නේ මේ තමා ආත්මය තමයි මේ කකුල ඔස්සලා ගිහිල්ලා තියන්නේ කියන එක තමයි හිතෙන්නේ. කකුල ඔස්සලා ගිහිල්ලා තියනකොටම ඝන සංඥාවකින් ඉන්නේ තනිකර. ඒකයි මේ වගේ කාරණා නිතර අහන්න ඕනේ ඔබ. එතකොට පින්වත්නි ඔය ලස්සන කාරණයක් ටීකාවෙක් කියනවා තේජෝ ධාතු යා අනුගතා වායෝ ධාතු අතිහරණ වේතිහරණානං පච්චයා තිරිය ගතිකායහි වායෝ ධාතුයා අතිවරණ වීතිහරණේසු සාත්තිකයෝ ව්‍යාපාරා. ඒතර මෙතනදී කියනවා වායු ධාතුවේ ස්වභාවය හරහට යෑම. පය එසවීම ආදී නොඑක අවස්ථාවල ඒ ව්‍යාපාරේ කියන්නේ මේ ඔසවනවා කියන ආදී සියල්ලම තිබුණට මේ පය ඉදිරියට ගෙන යනවායි කියන එක අතිහරණ ඒනොත් ඉදිරියට අරගෙන යනවා කියන වීතිහරණ මේ හැම අවස්ථාවකම බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන අවබෝධයක් ඇති ශ්‍රාවකයට ඇති වෙනවා. ඒ වායු ධාතුව හොඳට ප්‍රකට කරගෙන දැන් බලන්නකෝ එතකොට පඨවි වල තියෙන ශක්තිය ආපෝ වල තියෙන අර බර ශක්තිය අඩු කරලා තියෙනවා පාදෝසවල උසගෙන යනකොට. එතකොට මම ඔබට මේ අටුවාවයි ටීකාවේ මේ කාරණා ටික ඇසුරු කරගෙන මෙතන මේ කියලා දෙන්නේ මේ pāli වචන කිව්වට ඔලුවට ගන්න එපා බරට. එතකොට තේරුම් ගන්න ඔන්න ඔහම පාදෝසෝගෙන අරගෙන ගිහිල්ලා. දැන් මේක මේ සක්මන් කරන පය ඔසවන එකට විතරක් නෙමෙයි. අත උනත් එහෙමයි. අපිට පින්වත්නි අතක් උඩට ඔස්සනකොට සමහරලාට ඇඳේ හාන්සි වෙලා ඉන්න කෙනෙක් නැගිටිනකොට පුටුවක වාඩිලා ඉන්න කෙනෙක් නැගිටිනකොට මේ හැම තැනකටම ඔය වායෝ ධාතුව තමන්ගේ කාර්ය ප්‍රකට කරගන්නවා. ආපෝ පඨවි ආපෝ ලගේ ශක්තිය අඩු කරනවා. ඒතර මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන හොඳ අවබෝධයක් ඇති කරගත හැකි නුවණ හසුරගත හැකි මුලා වෙන්නේ නැතුව මේ ලක්ෂණ ගැන ටික තේරුම් ගන්නකොට මෙතෙන්දී පින්වත්නි විශේෂයෙන්ම මේ වායව ධාතුවේ තියෙනවා ඔය ඔසවලා ක්‍රියා කරන ශක්තිය ඔකට කියනවා විස්ථාන ලක්ෂණ කියලා ලක්ෂණයක් විදිහට වායු ධාතුවේ තියෙන ලක්ෂණ අතර ලක්ෂණයක්. එතකොට ප්‍රකට කරන සොලවන ගතියක් මේ වායු ධාතුවේ තියෙනවා. ඒකට කියනවා සමුදීරණ රසය කියලා. මේ තියෙන වායු ධාතුවේ ස්වභාව සමුදීරණ රස කියන එකේ තමයි මේ සොලවන ගතියක් තියෙනවා ප්‍රකට කරනවා. එතකොට ඉදිරියට තල්ලු කරලා එහාට ගෙනියන ස්වභාවයේ වායු ධාතුවේ තියෙන ලක්ෂණයට කියනවා අග්නිහාර පච්චුපට්ඨානේ කියලා. ඔන්න ඔය ලක්ෂණයේ ස්වභාවයෙන් පුළුවන් වායු ධාතුවෙන් ඉදිරියට තල්ලු කරලා දාන්න. එතකොට පින්වත්නි අපි ඔසවන කකුල ඔසවන්න දෙන ශක්තිය ඊට පස්සේ ඉස්සරහට ගෙනියන්න දෙන ශක්තිය තල්ලු කරන ශක්තිය ඒ හැමදේම සිද්ධ වෙන්නේ යම්කිසි මේ ක්‍රියාකාරීත්වය හොඳට තේරුම් ගන්න මෙතන මෙයාලා ඔක්කොගෙම තියෙන ස්වභාව එයාලගේ තියෙන ලක්ෂණ උදව් වෙනවා. දැන් ඔබ හිතන්නකෝ අපි මොනවා හරි කෑමක් කනකොට ඒ කෑම වර්ගවල හැම කෑමටම සීනි නගිනවද? හැම කෑමෙම සීනි බහිනවද? කයලෝලුවක සීනි වැඩි වෙනවා. තව එලෝලුවක සීනි අඩු වෙනවා. දැන් තෙබුකොළ වගේ ඒවා මහිත කනකොට සීනි බහිනවා. ඒතර ඒක තෙබුකොළ වල තියෙන ලක්ෂණයක්. ඒතර තව දෙයක සීනි වැඩි වෙනවා. හරිද? එතකොට හැම එකම තෙබුකොළ වල ලක්ෂණේ නෑනේ. හැම පලා වර්ගයකම. ඒක යාගේ ලක්ෂණේ. එතකොට ඒ තෙබුකොළ ටික කයට දුන්නට පස්සේ කයේ තියෙන සීනි මට්ටම යම්කිසි විදිහකට බහිනවායි කියන එක පින්වත්නි ආත්මයක් විසින් මේ තෙබුකොළ ඇතුලේ ආත්මයක් තියෙනවා. ඒ ආත්මය විසින් ගිහිල්ලා ශරීරය ඇතුළට ගිහිල්ලා මම මේ වැඩේ පල්ලෙහාට දාන්න ඕනි කියලා ගිහිල්ලා බස්සනවා නෙමෙයි. මේවා එක එක ඒවා ඒ තම තමන්ගේ තියෙන ලක්ෂණය තමයි එතන ක්‍රියාකාරී වෙන්නේ පින්වත්නි.
මේ වායු ධාතුවේ තියෙන ලක්ෂණ ඔහොම තේරුම් ගන්න. ඔසවන ශක්තියක් තියෙනවා, ඉස්සරහට තල්ලු කරන ශක්තියක් තියෙනවා. බැකෝ එකක් දිහා බලාගෙන ඉන්නේ සමහර පස් කපනකොට. බැකෝ එකක් දිහා බලන් ඉන්නකොට හොඳට තේරුම් ගන්න පුළුවන් ඔතනත් හරියට මේ කය වගේම තමයි. ඒ කියන්නේ අර මිනිහෙක් අර මේ අදාළ මේ ඒ හැන්ඩල් එකට ඕන විදිහට ඒ ගන්නකොට මේ අර පස් කපන එහාට මෙහාට හසුරන කුල්ල කියලා අපි කියන්නේ. ඒතර ඒ කුල්ලත් එක්කම උස්සන්න ඕන ශක්තියක් තියෙනවා. ඒතර දැන් අර රියදුරා ඒ උස්සන්න ඕන කරන හැන්ඩල් එක අදිනකොට මේක ඉස්සෙනවා. පාත් කරන්න ඕන හැන්ඩල් එක මේ ඔබන හැන්ඩල් එක ගන්නකොට පාත් වෙනවා. සමහරවිට උස්සන්න ඕන එකට හැන්ඩල් එකක් වගේම තල්ලු කරන්න තව හැන්ඩල් එකක් තියෙනවා. තල්ලු කරන හැන්ඩල් එක ඇද්ද ගමන් තල්ලු වෙනවා. එතකොට ඔතනදී බැකෝ එකට හිතලා තනියෙන් උස්සන ගෙනියන තල්ලු කරන ඒව කරන්න බෑනේ පින්වත්නි. ඒකට අර මේ පුද්ගලයෙක් වෙනම අවශ්‍ය හැන්ඩල් එක අදින්න ඕනේ. එතකොට මේ හිත හරියට අංහර පුද්ගලයා වගේ. ඒ හිතේ ක්‍රියාකාරීත්වයත් එක්ක ඒ හිතේ ක්‍රියාකාරී වෙන චේතනාව අපි කියවනේ දැන් චිත්තජ වායු ධාතුවට සිත තමයි දෙන්නේ කියලා අන චිත්තජ වායු ධාතුව තනිකර සිතට ඕන දේ තමයි කරන්නේ. ඉස්සරහට ගෙනියන්න කියන තැනට ඕන විදිහට තමයි ඉස්සරහට ගෙනියන්නේ. තියන්න ඕනේ කියන තැනට අනුව තමයි තියන්නේ. මේක හොඳට තේරුම් ගන්න පුළුවන් පොඩි පුංචි ළමයි. දැන් අපිට හුරු වෙලා ගානක් නෑ වගේ තිබ්බට පොඩි ළමයි ඔබ දන්නවා නැගිටින්න ඕනේද පාත් වෙන්න ඕනේද කියන ඒවා හොඳට හුරු නැතුව අමාරුවෙන් හිතනේ කරන්නේ. මේ ඒ සමහරවට නැගිටින්න ඕනේ කියලා හිතයි නැගිටින්න යනකොට වැටෙනවා. ඉතින් හැමතැනදීම ඔබ බලන්න මේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාකාරීත්වයේ එක එක්කෙනාට තියෙන ලක්ෂණ වලට අනුව ඒ තැන ඔසවන, ගෙනියන, තියන, තල්ලු කරන කේක මේ බරදීම්, බර අඩු කිරීම ඒ දේවල් ඒ වෙලාවට සිද්ධ වෙන හැටි හොඳට බලාගෙන ඉන්න. එතකොට පින්වත්නි දැන් ඔන්න පය ඔසවන ඉදිරියට ගෙනියන මේ ක්‍රියාකාරීන් ඔක්කොම එක තේජෝ ධාතුවෙන් දුන්න අර අනුබලයේ ඔක්කොම වායු ධාතුවටත් එකතු වෙලා ඔය සම්පූර්ණ ඔය ව්‍යාපාරයක් වගේ ඔය සිද්ධිය සිද්ධ වෙනකොට මේ පය ඔසවමින් පවතිනකොට ඊට පස්සේ පය ඉදිරියට ගෙනියමින් පවතිනකොට ඒ වෙන චලනය දැනගන්නකොට පින්වත්නි ඒ දැනගන්න ස්වභාවය තුල තියෙනවා විත්තම්බන ලක්ෂණය කියන ලක්ෂණය. එතනදී අර පවතින ස්වභාවය දැන් ඔසවන මොහොතේ පවතින ගෙනියන මොහොතේ පවතින ස්වභාවය දැනගන්න ලක්ෂණයක් තියෙනවා වායු ධාතුවට. එතකොට උද්ධරණ කියලා කියන මේ පය ඔසවන පස්සෙන් තියෙන පාදේ ආපහු අරගෙන එන්න ඕනේ. අතිහරණ ඊට පස්සේ ඉදිරියට ගෙනියන ඕන වීතිහරණ මේ ඔක්කොම කරනවා. දැන් බලන්න අපි එක පාදයක් ගෙනිහිල්ලා තියෙන අතරේ අනිත් පාදේ ඔසවලා ආයි අරගෙන එනවා. මේක නිකන් වෙන්නේ නැහැ. මේක සිද්ධ වෙන විදිහක් තියෙනවා. එතකොට මේ සම්පූර්ණ සිදුවීම බොහොම ලස්සනට විස්තර කරන අටුවාවේ ටීකාවේ ආම පිළිවෙලට එකින් එක විස්තර කරනවා. තේජෝ ධාතුවයි වායු ධාතුවේ දෙකේම ශක්තිය දුර්වල කරලා ඊට පස්සේ පඨවි ධාතුවේ ආපෝ ධාතුවේ කියන දෙන්නගේ ශක්තිය ඕන දැන් ඉස්සලා අඩු කරපු ශක්තියනේ. පඨවි ආපෝ දෙන්න, බර දෙන්න. එතකොට ඒ දෙන්නගේ ශක්තිය අඩු කරලා තේජෝගේ වායෝගේ ශක්තිය වැඩි කරලා තමයි ඔය උස්සලා ගෙනහිල්ලා ඒ ටික කරේ. ඊට පස්සේ පින්වත්නි මේ පඨවිගේ සහ ආපෝගේ ශක්තිය වැඩි කරනවා, තේජෝගේ වායෝගේ ශක්තිය අඩු කරනවා. මොන අවස්ථාවේදීද? අර ඔසවලා ගෙනිච්ච පය පාත් කරලා බිම තියනකොට, බිමට තද කරනකොට. එතකොට මේ හැමතැනදීම ඒ ඔසවන ශක්තිය මේ කය පහත් කරන තැනදී වොස්සජ්ජන කියන ලක්ෂණي. ඊට පස්සේ බිම තියනකොට සන්නික්කේපන කියන ලක්ෂණي. ඒ තියලා තද කරනවා බිමට. අන්නේ තද කරන එකට කියනවා සන්නිබ්බන කියන ලක්ෂණي. මෙන්න මේ ලක්ෂණ හැම එකක්ම පඨවිගේ ආපෝගේ ඔන්න ඔය දෙන්නා තුලින් ක්‍රියාත්මක වෙන්න ගන්නවා. එතකොට බලන්න අර එක දෙන්නෙක් පැත්තකට වෙලා තමන්ගේ බලය අඩුවෙන් දීලා අනිත් දෙන්නගේ බලය වැඩි කරනවා. දැන් මේවා බැකෝ ගැන හොඳට ඇතුලේ ක්‍රියාකාරීත්වය දන්න අය ඉන්නවනේ. ඒගලන්ට තේරෙයි මම හිතේ හයිඩ්‍රොලික් දෙනකොට කොහොමද ඒක ඇතුලේ ක්‍රියාකාරීත්වය වෙන්නේ කියන එක
ඉතින් මේ කය ඇතුලේ වෙන ක්‍රියාකාරීත්වෙදිත් චිත්තජ වායු ධාතුවත් එක්ක මේ වායු ධාතුව සම්පූර්ණ බලය අඩු කරනවා වැඩි කරනවා, අනිත් පැත්තෙන් පඨවි ධාතුවේ බලය වැඩි කරනවා අඩු කරනවා, පඨවිත් එක්ක ආපෝ හවුල් වෙලා වැඩේ ගෙනියනවා, ඊට පස්සේ වායොත් එක්ක තේජෝ හවුල් වෙලා මේ වැඩේ ගෙනියනවා. මේක සම්පූර්ණ තේරුමක් ඇතුව සක්මන් කරන කෙනාට පින්වත්නි සක්මනේදී මුලා වෙලා භාවනා කරනවා කියලා මම ඉස්සලා කිව්වේ. මුලා වෙලා භාවනා කරනවා කියන්නේ ආ උස්සලා ගෙනිනවා කියන එක තමා විසින් ආත්මයක් විසින් ගෙනිනවා කියන හැඟීම තුල ඉන්නේ. ඉතින් මෙතන මේක නිකන් අර දැන් බැකෝ එකට තනියෙන් ඔක හිතලා කරන්න බෑනේ. දැන් මේ කය නිකන් තියෙනකොට එකපාරට කයට හිතෙන්නේ නැහැ නේ මං යන්න ඕනේ ගිහිල්ලා පොඩ්ඩක් වටයක් දාලා එන්න ඕනේ කියලා කයට හිතෙන්නේ නැහැ එකපාරටම පින්වත්නි. ඒ වගේ තමයි මේ සිතේ ක්‍රියාකාරීත්වය. ඉතින් හැම දෙයකටම සිත මූලික වෙලා කටයුතු කරන විදිය තේරුම් ගන්නවා වගේම හිත කියන්නේ කය නෙමෙයි, කය කියන්නේ හිත නෙමෙයි, මේ දෙන්න වෙන් වෙන්ම මෙයා අරයව හසුරනවා කියලා තේරුම් ගන්නත් ඕනේ. මොකද හේතුව මේ තනි එකක් විදියට ඝන විදියට හිතන තැන තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. දැන් ඔබ හිතන්න බැකෝ එකේ රියදුරා කියන්නේ බැකෝ එක නෙමෙයිනේ. එතකොට බැකෝ එක කියන්නේ රියදුරා නෙමෙයිනේ. රියදුරා වෙනමම පාලනයක් කරනකොට බැකෝ එක වෙනමම පාලනය. එතකොට රියදුරා නැතුව බැකෝ එක ක්‍රියාකාරී වෙන්නෙත් නැහැ. බැකෝ එක නැතුව රියදුරාට තනියෙන් ওই පස් ටික කපලා උස්සලා හලන වැඩේ කරන්නත් බෑ. බැකෝ එකත් ඕනේ රියදුරාට. රියදුරාට බැකෝ එක ඕනේ, බැකෝ එකට රියදුරා ඕනේ වගේ. ඒ වගේ මේ සිතට කය ඕනේ, කයට සිත ඕනේ. මේ දෙක වෙනම ක්‍රියාකාරී වෙන්න, මේක තනි බලයක් වෙන්න. ඒ කියන්නේ වාහනයක් ගන්නකොටම කඩෙන් රියදුරෙකුත් ඒ වාහනය ඇතුළෙම හයි කරලා තියෙනවා රියදුරාවත්. එහෙම නෑනේ. ඒක තනි එකක් නෙමෙයි. රියදුරෙක් කියන්නේ බැකෝ එක ගත්ත මේ බැකෝ හිමිකරුවා රියදුරෙක් කියලා වෙනම කෙනෙක් ආයි ගන්න ඕනේ. ඒක තනි දෙයක් නෙමෙයි. ඒ වගේ තමයි පින්වත්නි මේ කය තිබ්බට හිත කියන රියදුරා තෙන්දි වෙනමම මේකට එකතු වෙනවා. ඉතින් තමන්ගේ හැම දැන් භාවනා කරන කෙනෙක් හිත දිහා බලන් ඉන්නකොට මේ කය මහ ලොකුවට මේ ආත්මයක් ඇරෙට පෙන්වන්නට මේ කය තනිකර ක්‍රියාකාරී වෙන්නේ වෙන කෙනෙක් හවුල් කරගෙනයි කියන එක තේරෙනකොට තමයි ඔබට තේරෙන්නේ. කියන්නේ වෙන කෙනෙක් කියන්නේ හිත හවුල් කරගෙන ක්‍රියාකාරී වෙන විදිය තේරෙනකොට ඒකට අනුගත වෙලා ඒ ධාතුන් ඒ මොහොතේ කටයුතු කරන විදිය තේරෙනකොට ඒක හරි පැහැදිලිව පේනවා මෙතන අනාත්ම ස්වභාවයක් තියෙන්නේ. කිසි කෙනෙකුට Tamanට ඕන විදියට තනියෙන් හසුර ගන්න බෑ. එතකොට පඨවි ධාතුයා අනුගතා ආපෝ ධාතු වස්සජ්ජන පච්චයෝ ගරුතර භාවාහි ආපෝ ධාතු කියලා කියනවා ටීකාවේ කාරණයක්. මෙතෙන්දි කියනවා ආපෝ ධාතුව බරගතියෙන් යම් ස්වභාවයක් පඨවි ධාතුවටත් වඩා බරගතියකින් තියෙන දෙයක් කියනවා. අපි සාමාන්‍යයෙන් එකපාරට හිතන්නේ පඨවි ධාතුව බරයි කියලා. නමුත් ආපෝ ධාතුවයි කියනවා පඨවි ධාතුවටත් වඩා බර. දැන් ඔය කෙනෙක් වතුරකට ගහනකොට එහෙම ඒක තදට අර කිස් කනවා කියලා කියන්නේ වතුරට හරියට ගහනකොට වතුරේ තියෙනවා පින්වත්නි වතුර කියලා නෙමෙයි මෙතන ගන්න නැත්නම් ආපෝ වල තියෙනවා පඨවි වලට වැඩිය බර ගතියක් කියලා. ඒක කෙනෙකුට එකපාරට හිතා ගන්න බෑ. ඉතින් මේ වැగిරෙන පග්ඝරණ ලක්ෂණය තියෙනවා. ගමන් වේගය නවත්ත ගන්න කවුරු හරි කෙනෙකුට ඔය කකුලේ තියෙන බරගතියත් එක්කම මේ පඨවි ධාතුවට දෙනවා යම්කිසි අනුබලයක්. ඒක දෙන්නේ ආපෝ ධාතුව විසින්. ඒ කියන්නේ දැන් ඔබ හිතන්න පඨවි ධාතුව හසුරවන්නේ හරියට කිව්වොත් එහෙම පඨවි ධාතුව බරයිනේ. පඨවි ධාතුවේ බර හසුරවන්න ආපෝ ධාතුව තමයි ක්‍රියාකාරී වෙන්නේ. ඉතින්දී පාදයේ දෙන බර හැම දෙයක්ම අවශ්‍ය විදියට පාලනය කරන්න ආපෝ ධාතුව කටයුතු කරනවා පඨවිත් එක්ක එකතු වෙලා. ඉතින්දී පඨවි පාලනය කරන්න තරම් බලයක් ආපෝට තියෙනවා කියනකොට ඔබ තේරුම් ගන්නකො ආපෝගේ බලය කොහොමද කියලා. දැන් වැඩිම බලය තියෙන කෙනානේ අමාරු කාර්යය. ඒ කියන්නේ අපි හිතමු ගෙදර ඉන්න තාත්තවත් හසුරවනවා නම් ගෙදර ඉන්න අම්මා එහෙනම් ඉතින් ගෙදර ඉන්න බලවත්ම තාත්තා නෙවෙයි අම්මා. මොකද තාත්තා වැඩ කරන්නේ තනිකර අම්මට ඕන විදියට න ะ. ඉතින් එතකොට කෙනෙකුට බැලුමට හිතෙයි තාත්තා තමයි හරි රෞද්‍ර පෙනුම තියෙන තාත්තා තමයි ලොක්කා කියලා. ඒ පිටින් පේන විදිය ඇතුලේ නෑ. ඒ කියන්නේ බලන් ගියාම ඇතුලේ තනිකර අම්මා තාත්තව හැන්ඩල් කරනවා. හරියට නිකන් පඨවි අම්මා වගේ නම් පඨවි තාත්තා වගේ නම් ආපෝ නිකන් අම්මා වගේ නම් ආන් ඒ වගේ කියලා හිතා ගන්නකො. එතකොට අර පඨවිගේ තියෙන බරගතියත් පාලනය කරන්න ආපෝට පුළුවන් නම් පින්වත්නි එහෙනම් පඨවි ආපෝට වැඩිය බරක් දෙනවා. ආපෝවත් හසුරවන්න තරම් බරක් පඨවිට තියෙනවා.
පටවිවත් පාලනය කරන්න බරගතිය දෙන්න පුළුවන් ස්වභාවය ආපෝට තියෙනවා. එතකොට ආපෝ බලවත්. ආපෝ එතෙන්දී පටවිට වැඩිය තේජවන්ත කෙනෙක් පින්වත්නි. ඉතින් ඔන්න ඔය විදිහට එයා මෙයාව හසුරලා මෙයාගේ බලය අඩු කරලා එයාගේ බලය වැඩි කරලා මෙහෙම මහා ලොකු ක්‍රියාකාරීත්වයක් ඔතන හසුරනවා. ඒතර මේ ගමන් කරන වේගය පාලනය කරද්දී ඒ පයේ තියෙන බරගතිය අඩු කරන්න ඔය විදිහට ආපෝ උදව් කරනකොට ආපෝ ධාතුවේ ඒ වේගයේ බර නිසා වැగిරෙන ගතිය දැනගන්න හැකි ලක්ෂණයක් යාට තියෙනවා ආපෝට. ওই ලක්ෂණයට තමයි කියන්නේ පග්ඝරණ ලක්ෂණය කියලා. ඒ ආපෝ ධාතුවේ තියෙන ලක්ෂණය. ඊටට තවත් කියන ලස්සනට මෙන්න මෙහෙම ආපෝ ධාතුය අනුගතා පඨවි ධාතු සන්නික්කේපනස්ස පච්චයෝ පතිට්ඨා භාවේ විය පතිට්ඨාපනේපි තස්සා සාතිසය කිච්ඡත්තා ආපෝ ධාතුය තස්සා අනුගත භාවා තථා ඝට්ටන කිරියාය පඨවි ධාතුය වසේන සන්නිරුම්භනස්ස සිජ්ජනතෝ තථාපි පඨවි ධාතුය ආපෝ ධාතු අනුගත භාවෝ. මෙතනදී කියනවා මේ ටීකා පාඨයේ පින්වත්නි මේ කකුල බිම තියලා යනකොට ඒ බිම තියද්දි තියෙන යම්කිසි පවතින ස්වභාවයක් තියෙනවනේ. අන්නේ මේ තියලා තියෙන පැවැත්ම කකුල තියලා පොඩි වෙලා යම් චුටි වෙලාවක් තියෙනවනේ. අන්නේ තියලා පවතින යම් කාලයක් තියෙනවනේ. ඔන්න ඒ පවතින පැවැත්ම ඔකට කියනවා පතිට්ඨාන රසා කියලා. අන්න ඒ කෘත්‍ය ඒ ක්‍රියාව ඒ පිහිටලා තිබ්බට පස්සේ තියෙන පිහිටන ගතිය පතිට්ඨාන රසා කියන ස්වභාවය කරන්න පඨවි ධාතුවට අධික වෙච්ච ස්වභාවයක් තියෙනවා පින්වත්නි. පඨවි ධාතුවේ ශක්තිය එතෙන්දි වැඩි කරලා දීලා තියෙනවා. ඒ පිහිටලා තියන්න ඔබ දන්නවා පාදයක් බිම තිබ්බට පස්සේ එතන තියෙන බරගතියක් තියෙනවා. ඒ බරගතිය උදව් වෙනවා ඒක පිහිටලා තියාගෙන ඉන්න බිම තිබ්බට පස්සේ. සමහරලාට ඔබට තේරෙනවා ඉතින් මුළු ඇඟේම බර ඔක්කොම ඔය දැන් යම් කකුලක් තියලා බිම අනිත් කකුල උස්සලා අරගෙන එනවනේ. එතකොට එක කකුලක් උස්සලා අරගෙන එනකොට ඔබට මතක ඇති අපි කිව්වා උස්සන තැන අරගෙන එන තැන වැඩි ශක්තිය දීලා තියෙන්නේ වායෝයි තේජෝයි. ඒතර අපි කියමුකෝ දකුණු කකුල උස්සලා අරන් එනවා. දකුණු කකුල උස්සනකොට වායෝගේ තේජෝගේ ශක්තිය දීලා උස්සලා ඉස්සරහට ගේනකොටත් වායෝගේ තේජෝගේ ශක්තිය දීගෙන යනකොට අනිත් පැත්තෙන් වම් කකුල අමතක කරන්න බෑනේ. වම් කකුල ඇවිල්ලා දැන් බිම තියලා තද කරගෙන ඉන්නවා. යම් පැවැත්මක් තියලා තියාගෙන ඉන්නවා පොළවේ. ඒතර එතන පටවිගේ ආපෝගේ වැඩි බලය දීලා තියෙනවා. එතකොට ඔය තේරුම් ගන්න එහෙනම් ගමන් කරන තැනදී පටවිගේ වායෝයි තේජෝයි වැඩි වෙනකොට බලේ වම් කකුල දකුණු කකුලේ පඨවි ආපෝ දෙන්න වැඩි වෙලා නම් වම් කකුලේ පඨවි ආපෝ දෙන්නගේ බලය අඩු වෙලා. එතකොට දකුණු කකුලේ තේජෝගේ වායෝගේ බලය වැඩි වෙලා නම් වම් කකුලේ තේජෝගේ වායෝගේ බලය අඩු වෙලා. කෙනෙක් බිම තියාගෙන ඉන්න ඕනේ තියලා යම් කාලයක් තියාගෙන ඉන්නවා. ඒතර හොඳට හිතලා බලන්න දැන් ඔය යන ගමනේදී හැම වෙලාවෙම කෙනෙක්වනේ බිම තියාගෙන ඉන්නේ යන ගමනකදී තියන් ඉන්න අතරේ අනිත් කෙනා උස්සගෙනනේ උස්සලා ඔසවගෙන ඉදිරියට තල්ලු කිරීමක් කරනවනේ එක කකුලක්. එක කකුලක් උස්සලා ඉදිරියට තල්ලු කරනතුරු මුළු ඇඟේම බර දරා ගන්න තනි එක කකුලකට සිද්ධ වෙලා තියෙනවනේ. එතකොට ඔතනදී ඒ තියාගෙන ඉන්න තැන තියෙන බරගතිය පඨවි ධාතුවෙන් දෙන ඒ අධික කෘත්‍ය ඒ පඨවි ධාතුවේ තියෙන විශේෂ ශක්තියක් ඒකට තමයි කිව්වේ පතිට්ඨාන රසා කියලා. ඒක විශේෂ රසයක් විශේෂ කෘත්‍යයක් පඨවි ධාතුවේ තියෙන. එතකොට පය බිම තිබ්බට පස්සේ ඒක පිහිටවල තියද්දී ආපෝ ධාතුවත් එක්ක එකතු වෙලා තමයි පඨවි ධාතුව ඒ වැඩේ කරන්නේ. බිම පාගගෙන තියෙන ඒ කාලය තුල ඒ පෑගීමේ ක්‍රියාව තද ගතිය ඒක පඨවි ධාතුවෙන් සිද්ධ කරනවා. ඊට පස්සේ පය බිම තියාගෙන ඉන්න කාලය තුල බිමට තද කරගෙන ඉද්දි ඒ පය පිහිටවල බිම හැපෙන බව දැනගන්න කර්කස තද ගතියක් තියෙනවා. අන්නේ තද ගතියට කියනවා පින්වත්නි මේ පඨවි ධාතුවේ තියෙන විශේෂ දැනගන්න ලක්ෂණයක් විදිහට කියනවා කක්කල ලක්ෂණය කියලා. කක්කල ලක්ෂණය කියන්නේ කර්කස ලක්ෂණේ. ඒක තියෙන්නේ පඨවි ධාතුවේ. ඒතර බලන්න එක පැත්තකින් අරයා උස්සගෙන යන ලක්ෂණ තියෙද්දි මෙතනින් මෙයා තද කරන ලක්ෂණේ තියෙනවා. ඉතින් මේ ධාතුන්ගේ මහා සටනක් ඔය නොතේරුණාට මේ ගෙන යාම තුල තියෙනවා. හැබැයි ඉතින් ඔය ඔක්කොම අර චිත්තජ වායු ධාතුවත් එක්ක තමයි
උපදින්නේ. සිත තමයි කෙලින්ම මේ පණිවිඩය දෙන්නේ. මේක කරන්න කියලා. ඒ පණිවිඩයට මේ ටික ක්‍රියාකාරී වෙනවා. එතකොට මේවා ස්වාභාවිකයි. හැමතිස්සෙම තේරුම් ගන්න. ඒ ස්වාභාවිකයි කියන එක තේරුම් ගන්න තමයි මම කියවර සමහර පලා වර්ගයක සීනිය බහිනවයි කියන එක. ඒක මේ කවුරුත් පලා වර්ගය ඇතුළේ ඉඳන් කරනව නෙමෙයි. ඒකේ පලා වර්ගයේ තියෙන ලක්ෂණයක්. කරවිල වලට සීනි අඩු වෙනවා නම් ඒ අඩු වෙනවයි කියලා කියන්නේ ඒකේ තියෙන ලක්ෂණයක්. යම් කිසි දෙයක් කෑවට පස්සේ ඒකේ පින්වත්නි මේ ශරීරයේ තියෙන තෙල් පිච්චිලා යනවායි කියනවනම් මොන හරි අපි නිකන් උදාහරණයකට කියන්නේ. ඒ වෙලාවෙ ඒකේ තියෙන ලක්ෂණයක්. එතකොට ශරීරයට බැහැ දැන් හිතන්නකෝ ලෝ ෂුගර් තියෙන කෙනෙකුට තෙබු කොළ දුන්නාම තවත් සීනි අඩු වෙනවනේ. එතකොට සමහරට ක්ලාන්ත එන්න පුළුවන්. එයාට ලොකු අපහසුතාවයක් එන්න පුළුවන්. ඉතින් තෙබු කොළක් දීලා ඒ සීනි අඩු වෙන මොන හරි කොළ වර්ග දීලා කවුරු හරි කෙනෙක් කියනවා කය එසේ නොවේවා සීනි අඩු නොවේවා කියලා කවුරු කොච්චර හිතුවත් එක එක්කෙනාට හිතපු විදියට වෙන්නේ නැහැ ඒක. අර ස්වභාවයේ තියෙන කෙනා එතන ක්‍රියාකාරී වුණා නම් කයට ඕන විදියට තෙබු කොළේ වැඩ කරන්නෙත් නැහැ. තෙබු කොළේට ඕන විදියට කය වැඩ කරන්නෙත් නැහැ. අන්න එතනම තේරුම් ගන්න කාටවත් ඕන විදියට හසුරවන්න බෑ. ඒ ලක්ෂණයන්ට ඕන විදියට තමයි ඒගොල්ලෝ වැඩ කරන්නේ. ඒක ස්වාභාවිකයි. කයත් ස්වාභාවිකයි. තෙබු කොළෙත් ස්වාභාවිකයි. එතකොට තෙබු කොළේ තියෙන ලක්ෂණේ එක්ක කයේ තියෙන සීනි අඩු වෙනවා කියන එකත් එතන ස්වාභාවිකයි. මේ ඔක්කොම ස්වාභාවිකයි. පින්වත්නි දැන් ඔන්න ඔබට මෙතෙන්දී තේරුම් ගන්න පොඩි දෙයක් තියෙනවා. අතපය මේ හැම දෙයක්ම ක්‍රියා කරනකොට ඒකේ යම්කිසි සැහැල්ලු ගතියක් දැනෙනවානේ. සමහර ලාවට දැන් අපි ලොකු බරකින් විදගෙන යනවා කියන එක සැහැල්ලු වෙන්නේ කරන්නේ ඔය ඔච්චර දේවල් කරාට ඔන්න ඔය සැහැල්ලු ගතිය දැනෙන්න අර තේජෝ ධාතුවත් උදව් වෙනවායි කියන එක මතක තියාගන්න. තේජෝ ධාතුව දවනවායි කියලා කියන අපි වචනෙන් කතා කරාට තේජෝ ධාතුව ඔන්න ඔය මොලොක් මෘදු සැහැල්ලු ගතිය හදන්න උදව් වෙනවා. එතකොට දැන් මෙතෙන්දී අරයා මෙයා මේව කරනවායි කියන එකක්වත් දැනෙන්නේ නැහනේ. මෙයා මෙහෙම වෙනවා අන්න පැන්න අන්න පඨවි ආපෝ දෙන්නගෙන් වායෝ තේජෝ එකට පැන්න ඔන්න තේජෝ වායෝගෙන් ඔන්න ආපහු පඨවි ආපෝට පැන්න කියන එකක්වත් අපි දන්නේවත් නැහැ. ඒව තේරෙන්නේවත් නැහැ. ඉතින් මේ හැම දෙයක්ම තේජෝ ධාතුවේ තියෙන මෘදු මොලොක්කේ සැහැල්ලු ගතියත් උදව් වෙනවා. එහාට මෙහාට සොලවන ගතිය ඔයගේ හැම දෙයක්ම වායෝ ධාතුවෙන් ඊට පස්සේ පහලට බර දෙන ගතිය ආපෝ ධාතුවත් එක්ක ඒක තද කරන ගතිය පඨවි ධාතුවත් එක්ක මේ සිද්ධ කරන ලස්සන න්‍යායක්. දැන් පැහැදිලි ඇති ඔබට තේජෝගෙන් යම් කිසි විදියක සැහැල්ලු ගතියක් ඇති කරලා දීලා ඊට පස්සේ එහාට මෙහාට සොලවන ගතිය වායු ධාතුව විසින් කරලා දීලා පහලට බර කරවන ගතිය මේ ආපෝ විසින් කරලා දීලා ඒ බර කරපු එක තද කරලා තියාගන්න එක පඨවි විසින් කරලා දීලා මේ සතර මහා ධාතුම ලස්සන්ට මේ කය තුල පින්වත්නි මේ ක්‍රියාකාරීත්වය හසුරවනවා. ඉතින් මේ හසුරවනකොට මේක න්‍යායක් හැටියට තේරුම් ගන්න. මේ න්‍යාය පය ඔසවලා අතපය යම් කිසි දෙයකට හකුලලා දිග ඇරලා මේ හැම දෙයකදීම පඨවි ආපෝ ආදී මේ ධාතු හතර හොඳට ක්‍රියාකාරී වෙන විදිය සක්මන් කරද්දිහිම භාවනා කරන යෝගියෙක් ටික ටික තේරුම් ගන්නවා. එයා ඒ සක්මනේ තේරුම් ගන්න එක මුළු කය ගැනම තේරුම් ගන්න පාවිච්චි වෙනවා. සම්පජඤ්ඤ භාවනාවක් විදිහට වැඩෙනවයි කියන්නේ පොඩි දෙයක් නෙමෙයි පින්වත්නි. සම්පජඤ්ඤ කියන්නේ නුවණක්. ඒ නුවණ නිකම්ම නුවණක් නෙමෙයි. ඒ නුවණින් ලොකු දෙයක් කරනවා. ඔය පාදයේ ඔසවන තැන උනත් කෙනෙක් බලයි කකුල ඔස්සන එක දිහා බලන් ඉඳලා කොහෙද නිවන් දකින්නේ? කකුල පාත් කරන එක දිහා බලන් ඉඳලා කොහෙද නිවන් දකින්නේ? සමහරවම ප්‍රශ්න කරනවා. හැබැයි පින්වත්නි ඒ තුල ආත්ම සංඥාව බිඳ ගන්න ලොකු නුවණක් හසුර ගන්න දෙයක් තියෙනවායි කියන එක යාන්තමින් හරි ඔබට මේ කතා කරපු කාරණා ඇතුලෙන් තේරෙනවා නම් ඒකම ලොකු දෙයක්. ඉතින් එතකොට අපිට තව මේකේ කතා කරන්න පින්වත්නි පොඩි දෙයක් ගොඩාක් තියෙනවා තව කතා කරලා යුතු දේවල්. මම ඔබට මෙතෙන්දි විශේෂයෙන් සිහිපත් කරනවා මේ හැම දෙයකදීම කොටින්ම දැන් සමහරව හිතන්න අපි දැන් මේ එක පැත්තක කාරණයක් කතා කරේ සක්මන් ආදී දේ. දැන් වාඩි වෙලා භාවනා කරන කෙනෙක් ගමු. වාඩි වෙලා භාවනා කරන කෙනාට මුලා වෙන තැන් තියෙනවා. එයාගේ මුලා වෙන තැන් වලදී ඔබ හිතන්න සමහර විට
පටවියා කෙස්ලොම් නියදත් සම්මස්නහර ඇට මිදුළු වකුගඩු හදවතක් ආදී දේවල් අරගෙන දැන් ඔන්න හිතන්න පිළිකුල් වශයෙන් භාවනා කරනවා. පටික්කුලයි පිළිකුල් අනිත්‍යයි ඔය වගේ හිතනවා දැන් ඔබ හිතන්න කොච්චර අනිත්‍යයි කියලා හිතුවත් මෙයාට මුලා වෙලා හිතන්න පුළුවන් නිත්‍ය සංඥාවක ඉඳලා අනිත්‍ය දකින්න පුළුවන්. අනිත්‍ය ගැන හිතේ තිනවා ඉන්න නිත්‍ය සංඥාවක කොහොමද? නිකම් මේක එක පැත්තක් විතර. මේක එක පැති තියෙනවා මේ මුලා වෙන පැති. නියපොත්ත අනිත්‍යයි කියලා හිතනවා කියමුකෝ නඛා. කේසා ලෝමා නඛා දන්තා තජෝතෙන්ද දැන් නියපොත්ත එහෙම නැත්නම් අපි හිතමුකෝ දත් ගැන දත අනිත්‍යයි කියලා හිතනවා. දත ගැන පිළිකුල් කියලා හිතනවා. ඔය දත අනිත්‍යයි දත පිළිකුල් කියලා හිතනකොට එයාට පින්වත්නි S2 පියාගෙන දැන් ඔක හිතන්නේ කොහොමද මෙයා දතක් ගැන එහෙම හිතන්නේ දත ගැන දන්නේ? මේ හොඳට හිතලා බලන්නකො. මෙයා දත මේ වගේ හැඩයක් තියනවා කියලා දැනගත්තේ කොහොමද? දතේ පාට මේ වගේ කියලා දැනගත්තේ කොහොමද? දත මෙන්න මේ විදිහේ ලක්ෂණ තියනවා කියලා දැනගත්තේ කොහොමද? ඒ දතේ තියෙන පාට, දතේ තියෙන හැඩේ, දතේ තියෙන ලක්ෂණ හැම දෙයක්ම දැනගත්තේ කොහොමද? ඉතින්නේ පින්වත්නි. කොහොමද හිත දැනගත්? හිතටත් දතේ තියෙන පාට, දතේ තියෙන හැඩේ දැනගන්න හිතට කොහොමද දැනගන්න හම්බුනේ? ඇහෙන් රූපයක් විදිහට දැක්ක නිසානේ පින්වත්නි. ඒ කොහොමද දැක්කේ? දැන් අපි හිතමු වකුගඩුව ගැන, අක්මාව ගැන, පෙනහළු ගැන ඕවා ගැනත් දැන් අපි ඔය අසුබ භාවනාවේදී හිතන්නේ කතා කරන්නේ. එතකොට වකුගඩුව මේ වගේ, අක්මාව මේ වගේ කියලා කොහොමද දන්නේ? දැක්කේ කොහොමද ඕක? හිතින්නේ දැන් ඕක දන්නේ දැන් වකුගඩුව මේ වගේ කියලා හිතින් දැනගන්නවා. එතකොට සමහර අය සාපේක්ෂව සුළු පිරිසක් ශරීරය කපලා බලලා ඒ ශරීරයේ තියෙන අක්මාවල වකුගඩුවල හැඩේ මේ වගේ කියලා වෛද්‍යවරු එහෙම මේ ඔක්කොම ප්‍රමාණ මේ විදිහයි හැඩේ මෙහෙමයි ලක්ෂණ මෙහෙමයි කියලා දන්නවා. හැමෝම දැන් ඔය භාවනා කරන හැමෝම ඕවා දැකලා නැහනේ. ඒ කියන්නේ සෑම භාවනා කරන කෙනෙක්ම වකුගඩුවේ හැඩේ අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕනේ. වකුගඩුවේ පාට අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕනේ කියලා එකක් නැහනේ. අසුබ භාවනාව කරන කෙනෙකුට ඒවා දැනගෙනම ඇවිල්ලා නැහනේ. කොහොමද පින්වත්නි එතකොට මේවායේ තියෙන ස්වභාවය දන්නේ? කෝ අහලා. මේවා මෙහෙමයි කියලා අහලා. ඒවා පිළිකුල් කියන එකත් අහලා. එතකොට අහපු මාත්‍රයක් නම් කන නිසා, ශබ්දයක් නිසා, සෝත විඥාන නිසා මේ පණිවිඩේ හිත අරගත්. එතකොට මේක දැකපු දෙයක් නම්, එක පින්තූරකින් හරි දැකපු දෙයක් නම්, එතෙන්දී ඇහැ නිසා, රූපේ නිසා, හේ විඥාන නිසානේ හිතට ඒ පණිවිඩය ගත්. එතකොට පින්වත්නි ඇස ඔස්සේ හරි, කන ඔස්සේ හරි, එක්ක හිතින් හිතලා හරි මොනවා හරි පැත්තකින් ගත්ත පණිවිඩයක් තමයි දැන් මේ S2 පියාගෙන හිත ඉන්නේ. මේක අනිත්‍යයි, මේක දුකක්, මේක පිළිකුල් කියලා හිතන්නේ දැන් ඔය ගත්ත පණිවිඩේ. දැන් එතකොට ඔබ හිතන්න දැක්කේ මම කියලා ගත්තොත් දැන් නියපොත්ත ගමුකෝ. නියපොත්ත දැක්කේ මම දැකපු නියපොත්ත කියන ගත්ත තැන ඒ නියපොත්ත අනිත්‍යයි කියලා හිතනවා. වෙලා තියෙන මොකද එතකොට? නියපොත්ත දැකපු දැකීම මේ මොහොතක හටගත්ත ඇසක්, ක්‍රියාකාරී ඇසක්, ඒ ඇහැට පෙනිච්ච රූපයක්, ඒ රූපය හේ විඥාණයෙන් දැනගත්ත ඒ මොහොතේ හේතුන් නිසා හටගත්ත ඒ විඥානේ හේතු නැතිවෙදි නැති වෙලා ගිය එක. එහෙනම් ඒ දැකපු දැකිල්ලම හටගෙන නැති වෙච්ච, නිරුද්ධ වෙච්ච දෙයක්. ඒ හටපු දැකපු දැකිල්ලම, දැකීම කියන කතාන්දරේම, ඒ ක්‍රියාකාරීත්වෙම හටගෙන නැති වෙච්ච එකක් කියන එකවත් දන්නේ නැතුව දැක්කේ මම කියලා ආත්ම දෘෂ්ටියක ඉඳලා මම දැක්ක නියපොත්ත කියලා ආත්ම දෘෂ්ටියෙන්ම නියපොත්ත අරගෙන ඒ නියපොත්ත අනිත්‍යයි කියලා හිතනවා. දැකපු දැකීම නිට්ටයයි, ඒ දැකපු දැකීම මම, දැකපු දැකීම මගේ, ඒ දැකපු නියපොත්ත අනිත්‍යයි. ඒ නියපොත්ත මගේ නෙමෙයි. ඒ නියපොත්ත මම නෙමෙයි කියලා ගත්ත. නියපොත්ත මම නෙමෙයි කියලා ගත්තට ඒ නියපොත්ත දැක්කේ මම කියලා ගත්තා නම් පින්වත්නි ආත්ම දෘෂ්ටියක් ඇතුලේ ඉඳලා ආත්ම දෘෂ්ටිය කඩන්න යනවා වගේ වැඩක්. කොහෙත්ම කරන්න බෑ. මේ නියපොත්ත වගේම නියපොත්ත දැකපු දැකීම ගැනත් තමන් පින්වත්නි නිත්‍ය සංඥාවෙන් මිදෙන්න ඕනේ. නියපොත්තත් අනිත්‍යයි වගේම නියපොත්ත දැකපු දැකීමත් අනිත්‍යයි කියන අවබෝධයට නැතුව මොනතරම් SPM භාවනා කළත් ඉන්නේ මුලාවක. දැන් ඔබට තේරෙන්නේ නැති භාවනා කරද්දී හැමතැනම
බුදුරජාණන් වහන්සේ වදාළ කමඨහනම සිහි කර කර හිටියත් මුලා වෙලා භාවනා කරන්න පුළුවන්. ඔන්න මුලා වෙලා භාවනා නොකර අවබෝධයෙන්ම තමන්ගේ භාවනාව වැඩෙන්න නම් පින්වත්නි එයාට අසම්මෝහ සම්පජඤ්ඤය හොඳට වඩන්න ඕනේ. අසම්මෝහ සම්පජඤ්ඤය වැඩෙන්න නම් හොඳට මේ විදර්ශනාවට ඕන කරන අනුශාසනා අහලා ඒ තුල ඇති කරගන්නා වූ සුතමේ ප්‍රඥාව මේ දේශන අහනකොට ඇති වෙනවනේ සුතමේ ප්‍රඥාව. ඒ ප්‍රඥාව දියුණු කරගන්න ඕනේ. ඒකට තමයි ධර්ම ශ්‍රවණය ඕනේ පින්වත්නි. නැත්තම් දැන් සමහර විටන් ඉන්නවා භාවනා අරමුණක් කරන් තනියෙන් භාවනා කරන් ගියාම ඇති. ඔය භාවනාවේදී අවබෝධ වෙන බුදුවරුන්ටත් එහෙමනේ අවබෝධ වෙලා තියෙන්නේ. තනියෙන් භාවනා කරන් ගිහිල්ලා කියලා. අපි භාවනා කරගෙන යන් කියලා. මේ භාවනා කරාට වැඩන්නේ එක පැත්තකින් ගැට ගහගෙන අනිත් පැත්තෙන් ලෙහෙලෙහෙ ඉන්නවා. ඒ ලෙහෙප එක ගැට ගහනකොට අනිත් පැත්ත කියන්නේ එක පැත්ත ලෙහන්නේ නැද්ද අනිත් පැත්ත ගැට ගහලා. ගැට ගහිච්ච පැත්ත ලෙහන්න යනකොට මෙහි ලෙහිච්ච පැත්ත ගැට ගහිලා. ආන් ඒ වගේ පැත්තකින් හිර වෙලා පැත්තක් ලෙහන්න දඟලන භාවනා කිරිල්ලක් තමයි ලංකාවේ අපි දකින්නේ. මේ සුතමේ ප්‍රඥාව හරියට නැති නිසා. ඒ නිසා පින්වත්නි ඔබට විදර්ශනා අවබෝධය හොඳින් වඩන්න මේ අසම්මෝහ සම්පජඤ්ඤය දියුණු කරගන්න සියලු දෙනාටම අද මේ කතා කරපු අනුශාසනාවත් හේතු ආසනාම වෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. පින්වත්නි අද කතා කරපු මේ උතුම් අනුශාසනාවෙන් රැස්වෙච්ච සියලුම පින් ඔබට ලැබුණා වූ අවබෝධය තුළ උපදුනා වූ සියලුම කුසල ධර්මයන් අංක 308 ලිහිනේ වැහැර දොඩම්ගස් ලන්ද ලිපිනේ පදිංචි ඒ.ජී. සිරිසේන මහත්මයාගේ පුතුන් තිදෙනා සහ ඒ ලේලිවරියන් එවැගේම දියණිය සහ ඒ බෑණනුවන් ඇතුළු මිනිබිරියන් ප්‍රධාන පවුලේ හැමදෙනාගේම දායකත්වයෙන් අද මේ පින්කම සිද්ධ කරන්නේ. ඈත්තු බලාපොරොත්තු වෙන වසර 3කට පෙර අභාව ප්‍රාප්ත වෙච්ච ඒ.ජී. සිරිසේන ආදරණීය පියාණන්ට පින් අනුමෝදන් කරන්නට එල්.ඒ. නන්දාවතී මෑණියන්ට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරගෙන පවුලේ හැම දිනාටම සෙත් ප්‍රාර්ථනා කරගෙන දේශකයන් වහන්සේ ඇතුළු නෙත් කාර්ය මණ්ඩලයට ලෝකවාසී සැමටත් සෙත් ප්‍රාර්ථනා කරගෙන දායකත්වයට එකතු වෙනවා. ඉතින් පින්වන්ත හැම දිනාටම යහපත සැපත සැනසෙල්ල ප්‍රාර්ථනා කරමින් ඒ.ජී. සිරිසේන ඒ උතුම් පින අනුමෝදන් වන පියාණන්ට පරලොව සැනසෙල්ල යහපත උදා කරගන්නම අපි මේ පින ආශිර්වාද කරනවා අනුමෝදන් කරනවා. එල්.ඒ. නන්දාවතී මෑණියන්ට නිදුක් නිරෝගී සුවයත් ප්‍රාර්ථනා කරමින් සිරිසේන පියාණන් ප්‍රධාන ධර්ම ශ්‍රවණය කළ සහ දායකත්වයෙන් තුන හැම දෙනාගේම ඔබ සියලු දෙනාගේම සසරගත සියලුම මේගේ ඥාතියෝ මෙපෙන් බලෙන් පරලොව සැනසෙත්වා සුවපත් වෙත්වා කියලා කවුරුත් සාදු කියන්නේ. ඒ වගේම දෙවියොත් සතුටින් මෙපෙන් බලෙන් මේ පින අනුමෝදන් වෙත්වා. අපට ඉෂ්ඨකාන්ත දෙවියන් වශයෙන් යම් ආකාරයකට පිහිට රැකවරණේ සලසන දෙවිවරු ඇතනම් ඒ සියලු දෙවියෝද එවැගේම සම්‍යක් දෘෂ්ටික සියලුම දෙවියෝද මේ පින් බලෙන් දෙව්ලොව සැනසෙත්වා උතුම් ධර්මාවබෝධය ලබත්වා කියලා කවුරුත් සාදු කියන්නේ. ඒ වගේම පින්වත්නි අද දවසේ මේ ධර්මයේ ශ්‍රවණය කරන්නට ඔබට දායකත්වයෙන් එකතු වෙලා උපකාරී වෙච්ච සිරිසේන මහත්මයාගේ පවුලේ දරුවන් ඒ වගේම දියණිය බෑනා ලේලිවරු ඇතුළු මිනිබිරියන් ප්‍රධාන හැම දෙනාටම ආශිර්වාද කරනවා. නෙත් ආයතනයේ අධිපතිතුමන් කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දෙනාම අපේ වරුණ මහත්මයා ඇතුළු සියලු දෙනා ධර්මයේ ශ්‍රවණය කළ පින් ඇති ඔබ හැම දෙනාමත් මේ උතුම් පිනෙන් මෙලොව යහපත ලබත්වා පරලොව සුගතිය සලසා ගනිත්වා. හැම දෙනාටම කායික සුවයෙන් මානසික සුවයෙන් දිගාසිරි සලස ගන්න වාග්ය ලැබෙත්වා. හැම දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසත් සියලුම පින් හේතු ආසනාම වෙත්වා. හැම දෙනාගේම ජීවිතේ මුලා නොවි මේ ධර්ම මාර්ගයේ යන්න උතුම් දේශනේ රැස්වෙච්ච අවබෝධයත් ඒ රැස්වෙච්ච පිනත් කුසලයක් හේතු වෙත්වා කියලා සෙත් පතනවා ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු ත්වං සදාති. සාදු සාදු සාදු. සෙනසුරාදා සිද්නේ තසපුවේ ධර්ම දේශනාව නිමවට පත් වුණා. අපි විරාමයක් කරගෙනින් පසුව ධර්ම සාකච්ඡාව සමගින් නැවත සම්බන්ධ වෙනවා. පූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා දීර්ඝායුෂ වහන්සේට ලැබේවා. උතුම් ධර්ම අවබෝධය පිණිසම මේ කුසල් පාරමිතා වේවායි කියා ප්‍රාර්ථනා කරමින් අපි
විරාමයක් ලබා ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් අනතුරුව නැවත සිත්නෙත් අසපුව ධර්ම සාකච්ඡාවට ඔබට ඇරයුම් කරනවා. ඔබ රැඳෙන්න සිත්නෙත් අසපුව සමග. සනසිල්ලේ සතියන්තේ සනසිල්ලේ සතියන්තේ සනසිල්ලේ සතියන්තේ සනසිල්ලේ සතියන්තේ කතා කරන සිතුවම් සිත තවනා මනුදම් කිති කැවෙන හැඟුමන් සනසිල්ලේ මිතුදම් සනසිල්ලේ සතියන්තේ මොකොගොල්ල මොකෝ අඩුවත් දාලා දත්තහල්ල වහගෙන ඉන්නේ ඔරාට අපිට විහිත්තන්නද ඒ අයිසියේ ඔය ඉතින් මාස් දාන්නේ කියලා හැමතැනම කියන්නේ. අනේ පුතන්ඩියෝ ඒ වැඩේ හරියට කරලා ජම්බු ගැට්ටුවාගේ නාස්ගෙඩි එළිය තියෙන්නේ කොහොමද ඕක මුක නෙවෙයි මුවාවරනේ. හරි සීයේ. ඉතින් ඔය වෛරස් මෙතන නෑනේ. අංජනන් ඔබලා හිටි මේ බලපන් දින 3කට ලොව පුරා කොරෝනා රෝගී ලක්ෂ 10ක් තමන් ඉන්න තැන කොරෝනා වෛරසේ නෑ කියලා කීයටවත් විශ්වාස කරන්න එපා. බලාගෙන ගියාම අපි වැඩිපුරම පරිස්සම් වෙලා තියෙන වෛරසේ චීනේ තිබුණු කාලෙනේ. හැදුනොත් කරන්න දෙයක් නෑ. හැබැයි ගොයියෝ නොකියුවයි කියන්න එපා. මේක තමයි මීටරෙම ඉන්න ඕනි කාලේ. ඒ කිව්වේ පරිස්සමෙන්. පාම් පිටි කන එක වේලක් රට වෙනුවෙන් වෙනස් කරමු. 100% සහල් පිටි නූඩල්ස්. රයිගම් දෙවැනි බෙත බැතියෙන් ජාතියට. අපේ නැවතත් සෙනසුරාදා සිත්නෙත් අසපුව සමග සම්බන්ධ වෙන්නේ. සෙනසුරාදා සිත්නෙත් අසපුව තුළ සුපුරුදු විදිහටම මේ පැයේ ඔබට ධර්ම සාකච්ඡාවේදී තවත් දහම් කාරණා දැනගන්නට ඉඩ අවකාශ වෙනවා. ඒ නිසා ඒ සූදානම හිතේ ඇති කරගෙන ඔබ සූදානම් ධර්මය අහන්නට ඒ දහම් පණිවිඩය ධර්මානුශාසනාව සම විටම අපේ සිත් සුවපත් කරනවා. අපේ සිත් මුලාවෙන් ගලවන්නටත් යම් ධර්ම කාරණා කෙරෙහි පැහැදීමක් ඇතිවන හිතේ ධර්මයේ කෙරෙහි අප්‍රමාණ ගෞරවයක් ඇතිවන්නටත් හේතුවක් වෙනවා. ඒ නිසා ඒ ධර්ම ගෞරවය හිතේ තබාගෙන ධර්මය අහන්නට නැවත ඔබට ආරාධනා කරමින් ධර්ම සාකච්ඡාව වෙනුවෙන් අපේ පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේව සෙනසුරාදා සිත්නෙත් අසපුව ධර්ම සාකච්ඡාව වෙනුවෙන් නැවත වාරයක් බොහොම ගෞරවයෙන් නමස්කාර පූර්වකව පිළිගනු ලබනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. අපේ හැමදෙරනේ අද සාකච්ඡාව ආරම්භ කරන මොහොතේ මා ඔබ වහන්සේ වෙතට යොමු වෙන්නට බලාපොරොත්තු වෙන්නේ අපි යමක් කැමැත්තෙන් කරන විට අපේ හැමදෙරනේ අපහසුවකින් තොරව කරනවා. නොසිතන තරම් ප්‍රමාණයක් කරනවා ඇතැම් වෙලාවට. හැබැයි අකමැත්තෙන් බල කිරීමෙන් කරන දේවල් වලදී මහන්සිය වැඩි අපහසු වැඩි. මේ අර ඔබ වහන්සේ කියපු චිත්තජ වායෝ ධාතුවේ බලපෑමක් නිසාද මේ සිදු වෙන්නේ? අපට යමක් හොඳින් කරනකොට සතුටෙන් කරනකොට මහන්සිය නොදැනෙන්නටත් අකමැති දෙයක් කරනකොට අපහසුාවක් බලපෑමකින් කරනකොට අපහසුාවක් එපා වීමක් ඇති වෙන්නේ ඒ වැනි තත්වයක් නිසාද කොහොමද මේට හේතුව? ඔව් අරුණ ඇත්තටම අපි අද දවසේ විශේෂයෙන්ම අපි ශ්‍රවණය කරන සදහැවත් පින්වතුන්ට ආශිර්වාද කරනවා යහපතක් සැපතක් ශාන්තියක් සැනසෙල්ලක් සැලසෙත්වා කියලා අපි ශ්‍රවණය කරන තුන් මහා සංඝරත්නයටත් එක්කම වරුණ මේ ඔබ හරි ඒ කියන්නේ අපි මොන වැඩේ කළත් අපිට තෙහෙට්ටුව දැනෙන්නේ වරුණ අපි ඇඟට තෙහෙට්ටුව කිව්වට ඒක දැනෙන්නේ හිතටනේ. ඔව්. එතකොට හිතේ තියෙන බලවත් කැමැත්ත ප්‍රීතියක් තියෙනකොට ඒ ප්‍රීතියක් තියෙන හිතට අර වැඩේ නිසා ඇති වෙන තෙහෙට්ටුව දැනෙන්නේ නැහැ කියලා කියද්දී ඕක ඔయితත් වඩා හොඳට තේරෙනවා. බඩගින්න කියන එක අපි දන්නවා දැන් ඇඟට ආහාර අවශ්‍ය වෙනකොට එන දෙයක් නේද බඩගින්න කියන්නේ. ඔව්. තදින් බඩගින්න දෙනන ඉවසන්න බැරි වෙනවා කියලා කියනවනේ අපි. එතකොට ඕක කොහොමත් කයත් එක්කම සම්බන්ධයි කියලා දන්න හොඳටම මේ බඩගින්න හිතට දැනෙන බවක් දන්නවා. ඒත් බලන්න වරන අපි සතුටින් ඉන්න වෙලාවක ගොඩාක් හිතේ ප්‍රීතියක් තියෙන වෙලාවට ඔව්. බඩගින්නවත් ගාණක් නැහැ. එහෙමයි අපි බඩගින්න නැහැ කියලා කියන සමහර දාට හිතට ලොකු ප්‍රීතියක් ආපු දාට කන්නේම නැතුව උනත් එන්න පුළුවන් දවසම හරි. ඒකේ අනිත් පැත්තක් තියෙනවානේ අපේ ආන්දර සමහරලාට දුක වැඩි වුණාමත් සමහරලාට කන්න ප්‍රියතාවයක් ඇති වෙන්නේ නැහැ බඩගින්නක් ඇති වෙන්නේ නැති වෙනවානේ. ඒක තමයි හිත ඔක හැම එකෙදිම කියන්න තියෙන මේ හිතට අරමුණු වෙන එක නැති වෙලා සම්පූර්ණ අර කයේ තියෙන බඩගින්න ගැන අපහසුතාවය. එහෙමයි. ඒ අරමුණට වඩා ප්‍රබල අරමුණක් හිතට ඇවිල්ලා. එහෙමයි. ප්‍රීතිය කියන එක ඊට වැඩි ප්‍රබල අරමුණක්.
එතකොට දුක කියන එකක් දැන් සමහරලාට මලගයක් වුණත් සමහර ගෙදර සමාජිකයෝ මේ සමහරලාට කන්නේම නැතුව ඉන්නවා දවස ගණන් කන්නේ නැතුව ඉන්නවා. හරි එක්ක වතුර ටිකක් බීලා තේ එකක් බීලා ඉන්නවා. ඔව්. බඩගින්නකුත් නැහැ. මොකද අර දුක ඊට වැඩි ලොකුවට හිතට මුල් බැහැගෙන තියෙනවා. හිතේ ඉඩාරගෙන තනිකර වෙන අරමුණක්. ඒ කියන්නේ හිත තමයිද මේ හැම දෙයකම මූලාරම්භය. ඒක හොඳට තේරුම් ගන්න පුළුවන් උදාහරණ මේවනේ. දැන් අපි සාමාන්‍යයෙන් රසවත් කෑම වේලක් කියලා ඇහින් දකින යම් රූපයක් මත කෑම වේලක් දිහා බලලා බඩගින්න ඇති කරගන්නවා. සමහරවිට බඩගින්න නැති මොහොතක පවා එහෙම දැක්කම හිතනවා ඔම්ම මේ කෑම ටික කන්න තිබුණා නම් එහෙම කියලා හිතනකොට බඩගින්නක් ඇති වෙනවා. ඉතින් ඒතකොට හරි ප්‍රබලව දැනෙනවා මේක. වර්ණ දැන් අර අන්දරේගේ කතාවෙත් ඕකේ අනිත් පැත්ත තේරෙනවානේ බඩගින්න චුට්ටක්වත් නැහැ කියලා හිතන් හිටිය අන්දරේට හිතට ප්‍රිය කරන කෑමක් දැක්ක ගම මීකිරි කියන එක ඇඟට නෙමෙයි එයාට ප්‍රිය. ඔව්. ඇඟ කිව්වේ නෑනේ අන්දරේ මට වෙන කෑම වලට වැඩිය මීකිරි තමයි මගේ ඇඟට හරියන්නේ කියලා ඇඟ කිව්වේ නෑ. කිව්වේ නෑනේ. අන්දරේගේ හිතට ප්‍රියයි මීකිරි. ඒකට අන්දරේට චුට්ටක්වත් බඩගිනි නෑ කියන බඩට දැන් එතෙන්දී කෙනෙකුට කියත හැකි තනිකර කය පැත්තෙන් බාර ගන්න ඉඩක් ඇත්තෙම නැති දේත් හිත නිසා බාරගත්තා. මීකිරි ටිකනේ. ඒක ලස්සන උපමාවකුත් එක්ක කියපු කතාවක් කවුරුත් දන්නවනේ. එතකොට ඒකේ අර කාමරේ සෙනඟ පුරවලා කිසි ආය මිනිසෙකුට ඇඟිල්ලක් ගහන්න නැති වෙනකම් පුරවලා ඉවරලා රජ්ජුරුවන්ට කියන කාමරය ඇතුළට යන්න කියලා. ඔව්. රජ්ජුරුව එනකොට මිනිස්සු එකා පිට එකා නැගලා හරි කොහොම හරි ඇඟේ ගෑවෙන්නේ නැති වෙන්න ඈත් වෙලා ඉඩ දුන්නානේ. ඔව්. ඉතින් මගේ බඩෙත් ඇත්තටම බත් ඇටයකටවත් ඉඩ තිබ්බේ නැහැ. මේ මීකිරි එනකොට ඔන්න ඔයගේ තමයි රජතුමනි ඉඩ ඉන්නේ කිව්වනේ. හරිද? එතකොට වරුණ දැන් එතන බලන්න හොඳටම තේරෙනවා මීකිරි හිතට ප්‍රිය දෙයක්. එතකොට බඩේ ඇත්තටම ඉඩ තිබිලා නැහැ මිනිස්සයාට. නමුත් අර මීකිරි වලට ඉඩක් ආවා. ඉතින් බඩගින්නේ නැති හිත ආහාර ආපහු දෙන්න අවශ්‍ය විදියට පොඩ්ඩක්වත් දැන්නම් කන්න බෑ කියන කෙනාට ප්‍රිය දේ හම්බුනහම එහෙම කෑවා වගේ. එහෙමයි. කිසිම බඩගින්නක් නැති හිතට බඩගින්න උපද්ද ගන්නත් ඉතින් හිත තමයි. එතකොට ඒ රැවටීමක්ද අපි මේ කරන්නේ? හිතෙන් රැවටීමක්ද ඒ වෙලා තියෙන්නේ? වර්ණ ඇත්තටම නෑ. හිත මෙතන දැන් පැහැදිලිව අද දේශනය අහනකොටම තේරෙන්නේ නැති මේ කය අවශ්‍ය කරන සම්පූර්ණ හසුරවන්න හිතට පුළුවන් කියලා. එහෙමයි. ඇත්තටම ඔය මේ හෝමෝන ක්‍රියාකාරීත්වය මේ සිතුවිලිත් එක්ක ක්‍රියාත්මක වෙන නිසා අපිට නොතේරුණාට මේක ඇත්තට මේ බඩගින්න දැනෙන එකත් හෝමෝන සම්බන්ධ දෙයක්නේ. එහෙමයි. ඒතර මේ හැමදේම ඇත්තට මෙහෙම සිද්ධ වෙනවා. ඒක මේ නැති බඩගින්න තියනවා වගේ දැනෙනව නෙමෙයි වරුණ. එහෙමයි අපි. බඩගින්න ඇත්තටම දැනෙනවා. ඉතින් ඒ අවශ්‍ය කරන හෝමෝන මේ මම හිතන්නේ ස්‍රාව්‍ය වෙනවනේ. සිතුවිලිත් එක්කම. ඉතින් මේක හැමදේටම එහෙමයි. රාගය හැමදේම දැන් රාගය කියන එක කොහෙටද ඇති වෙන්නේ? සිතටනේ. සිත මුල් වෙලා. තමන්ගේ හිතට රාගයක හැඟීමක් ආවට පස්සේ කායිකව වෙන වෙනස්කම්, ඊට පස්සේ මේ තරහක් ආවට පස්සේ එන වෙනස්කම් කයට, බයක් ආවට පස්සේ එන වෙනස්කම්, මේ හැම දෙයකදීම බලන්නකො. බය ආවම අපි සමහරලාට ඇඟ වෙවුලනෝනේ. එතකොට තරහක් ආවට පස්සේ ඇඟ වෙවුලනවා. ඔව්. සමහර අයට ඒක දරා ගන්න බැරුව උනාදී රෝගත් ඇති වෙනවා. ඔව්. ඒ කියන්නේ දරා ගන්න බැරි මට්ටමකට ඇවිල්ලානේ. ඉතින් අපි හැමදාම ලෙඩ වුණත් හැදෙනවා කියන එක දැන් සිතනතසුපි ගොඩක් කතා කළා හිතත් එක්ක. අපි හිතන්නේ නැති ලෙඩ හැදෙනවා කියලා, කැන්සර් වගේ ලෙඩ පොව හැදෙනවා කියලා. ඉතින් ආයි මම හිතන්නේ මේ මිනිස්සුන්ට මේ දෙක ගැන තේරුම් ගත්තොත් හිතට අවශ්‍ය කරන පිළියම, හිත দমনය කරන්න ඕන, හිත සංවර කරන්න ඕන කියන ටික කරනවා නම් ඒකට ඕන කරන විදිහට අනුගත කරගන්න, මේ කය හසුර ගන්න, පාලනය කරගන්න එච්චර දෙයක් නෙමෙයි කියලා තේරෙනවා මිනිසුන්ට. ඒ කියන්නේ අපි හැමදෙරනේ වර්තමාන සමාජයේ අපි මේ දකින දේවල් එක්ක එතකොට අපිට යම් ආකාරයකට නිගමනයකට එන්න පුළුවන් කමක් තියෙනවද? අපි හිත দমনය කරගෙන නැහැ. අපි හිත පාලනය කරගෙන නැහැ. හිත හසුරවන්නට අපි උත්සාහ අරගෙන නැහැ. එනිසායි මේ කායික රෝග වේවා, මානසික රෝග වේවා, විවිධ ක්‍රියාකාරීත්ව කියන්නේ ද්වේෂය, රාගය, මෝහය මේවා පසුපස නිරන්තරයෙන්ම ගැටි අපි හඹා යන්නේ අපේ සිත අපිට ඕන විදිහට හසුරවලා මිසක් ඒක යම් ආකාරයේ පැහැදිලි
දෘෂ්ටියකට යොමු කරලා එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නු ධර්ම මාර්ගයට අනුගත කරලා එහෙම හසුරුවා ගැනීමක් යහපත් ආකාරයෙන් හසුරුවා ගැනීම සිදු කරලා නැහැ කියන එකද මේ පණිවිඩේ. වර්ණ ඊයේ මට හම්බුණා අක්මාව සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙක්. මෙතුමා මේ මාත් එක්ක කියන සවින්හංශ විශාල පිරිසක් ඉන්නවලු දැන් මේ ෆැටි ලිවර් කියන අසනීපේ තියෙන. ඉතින් එතුමා කියනවා ඔබ වහන්සේ කියන්නේ මටත් ඇති ෆැටි ලිවර් කියලා ડોක්ටර් කියනවා. මොකද අපේ සම්පූර්ණ මේ චර්යා රටාව නිසා අද වෙනකොට විශාල පිරිසක් ෆැටි ලිවර්. දැන් ස්වභාවයෙන්ම වරුණ මේ ඉස්සර බොනායට බැහැ වෙච්ච අයටනේ ලිවර් කියන එක ගැන කතා කරන්නේ. ඔව් සිරෝසිස් වගේ රෝග හැදෙන්නේ. නමුත් දැන් නන් ඇල්කොහොලික් ෆැටි ලිවර් කියන එක අද වෙනකොට මේ රටෙන් භාගයකට වඩා හැදිලාලු. ඒකට හේතුව ඉස්සර අපේ තීච්ච මේ රටේ දැන් අපි සමහරලාට මේ සිතෙන් තසුපේ මේ කාරණා තේරුම් කරලා දෙන්නේ. එහෙමයි. හිත වඩනකොටත් කායික නිරෝගීකම බලපානවා. ඒක දේශනවල ඉතාම පැහැදිලිව තියෙන සූත්‍රවලක් තියෙනවා. කය නිරෝගී වෙන්න ඕනේ, හිතත් නිරෝගී වෙන්න. හැබැයි කය රෝගී වුණා කියලා හිත රෝගී කරගන්න එපායි කියන එකයි කියන්නේ. නමුත් කය ඕන ලෙඩක් හැදිච්ච දෙන් කමන්නේ කියලා හිත විතරක් මං මේ ආරක්ෂා කරගන්නේ කියලා කතාවක් නැහැ. ඒ කියන්නේ යාගේ කය ලෙඩ වෙනවා හිත ලෙඩ වෙනකොට කියන එකයි කියන්නේ. ඉතින් කොච්චර කියන්නේ මේ දෙක අතර බොහොම සමීප සම්බන්ධතාවයක් තියෙනවා. මං කිය බැකෝ එකයි මේ ඩ්‍රයිවර් වගේ කියනවා. ඩ්‍රයිවර් ලෙඩ වුණාම බැකෝ එක පැත්තකනේ වරුණ. ඔව්. එතකොට මේ ඩ්‍රයිවර් ඉන්න ඕන බැකෝ එක හරියට ක්‍රියාත්මක කරනවා නම්. අනිවාර්යෙන්. එතකොට බැකෝ එක ලෙඩ වුණාම ඩ්‍රයිවර් ගෙදර. ඔව්. ඩ්‍රයිවර්ට අඩකුත් නැහැ. ඩ්‍රයිවර්ට ජොබ් එක නැහැ. බැකෝ එක ගරාජ් එකේ. ඔව්. මැකැනික්ගේ සහාය ඕනේ එතකොට. ඔව්. ඒක දෙන්නම නිරෝගීව ඉන්න ඕනේ. ඉතින් ඒ වගේ මේ දැන් මට මේ වෛද්‍යවරයා කියන සයන්ස් ඉස්සර මිනිස්සු කොච්චර දැන් තෙල් කෑම දැන් අපි කියනවාද තෙල් කෑම මෙහෙමයි අගුණයි කියලා. ඉතින් මිනිස්සු ඒ ගම්වල කන කෑමවල සෑහෙන තෙල් දාලා හොඳට කනවා. පොල් කිරි ඕනවට වැඩිය දානවා. ඔච්චර කෑවත් වරුණ අර වැය වෙනවනේ ඔක්කොම කැලරි ප්‍රමාණය ශක්තියක් වශයෙන් දහනය වෙනවා. වැය වෙනවා. එතකොට දැන් වෙන්නේ මේ ස්ටෝක් මේ ගබඩා වෙන ඔක්කොම ටික. කියන අපි ගබඩා වෙනවා ඒකෙන් ප්‍රයෝජනය ගන්න. ඇත්තටම ගබඩා වෙන්න ප්‍රයෝජනයක් ගන්න. පස්සට ප්‍රයෝජනෙට තමයි මේ ගබඩා වෙන්නේ. හැබැයි ගබඩා වුණාට වැඩක් ගන්න නැතුව අන්තිමට ගබඩාව පිරෙනවා. ඒ කියන්නේ අපි කුසීත වෙලා. අනිවාර්යෙන්. දැන් අපි වර්තමානයේ දකිනවා ඒකට පිළියම විදියට දවසකට දැන් මේ ලෝක සෞඛ්‍ය සංවිධානයනුත් කියනවා මේ ෆැටි ලිවර් තියන අය දවසකට පැයක්වත් ඇවිදින්න ඕනේ කියලා. එතකොට මේ ඒ ශක්තිය දහනය කරන්න. ඔව්. ඉස්සර මිනිස්සු පැයක් නෙමෙයිනේ හොඳට වැඩ කළා අතපය පත්තේ කුඹුරේ නිරන්තරයෙන් වැඩ කළා. එහෙමයිනේ. පුරක්කන් ටික ගලේ අඹරගත්. ඔව්. වී ටික කොටා ගත්තා, පොලා ගත්තා. ඔව්. දර කැල්ලක් පලා ගත්තා. වංගෙඩිය මෝල් ගහ අතට හුරුයි. මේ මිරිස් ගල අතට හුරුයි. ඕවත් එක්ක වැඩ කරා. මේ මිනිස්සු. එතකොට වී ටික උනත් වේලගෙන ඒ දේවල් ඔක්කොම දැකින් මහත්ය ගෙනත් දෙන ටික මෙයා තමයි මෙහි ඔක්කොම ඒනේ මේ මිරිස් ටික උනත් මෙයා තමයි වේලලා කොටලා අරයා මිරිස් ටික නිෂ්පාදනය කරන එක තමයි කරන්නේ හේනේ. හැබැයි මේක නිමිද්‍රව්‍යයක් බවට පත් කරගන්නේ කරන්න තනි කර නෝන. ඉතින් දෙන්නම වැඩ. එතකොට ඒ දෙන්නගෙම කායිකව දැන් අද වගේ එතකොට වකුගඩු අමාරු, අක්මාවල අමාරු, ඔය දියවැඩියාව, කොලෙස්ටරෝල් කිසි දෙයක් නැහැ. දරුවෝ 10-15ක් ඉන්නවා. ඔව්. ඒ රටාව මං අහන්නේ දැන් ඒක කොච්චර දැනගත්තත් හදාගන්න කැමැත්ත තියෙන කී දෙනෙකුටද? ඉතින්ට යන්න ඕනේ කියලා ඒ ජීවිතේට. ඒ කියන්නේ අපි සමහර වෙලාවට අපි හැමදේම ඔබ වහන්සේ හොඳයි. ඔබ වහන්සේ දේශනාවේ මුලට එනවා. අපි මුලාවටපත් වෙලා වගේ කටයුතු කරන්නේ. අපිට මේක හිතනවා මේක මදිකමක්. මදි පුංචි කමක් වෙයි. අපේ තත්ත්වයට නොගැලපෙයි. එහෙම කියලා අපි තහංචි වාරණ දාගෙන අපිටම අපේ හිතටම. දැන් මම වරුණගෙන් අවංකව දෙයක් අහන්නද? එහෙමයි. වරුණ ඉඳලා හිටලා මේ දෙහියත්ත කණ්ඩිය යනවනේ. එහෙමයි. ඉඳලා හිටලා. ඔව්. හරිද? එතකොට ඒ කියන්නේ වරුණගේ ගම නෙමෙයි දෙහියත කණ්ඩිය. ගම්වල උනත් ඔබට පේන වරුණ ගමේ මිනිස්සුත් බලන්නේ නගරේ ස්වභාවයට එන්න ඕනේ කියලා. ඒගොල්ලෝ බලනවා අර හැමදේම පහසුකම් ළඟට එන තරමට. දැන්
අපි හිතමු රෝහලකට ටික දුරක් ඇවිදගෙන ගියා නම් ඒ රෝහල ඊට වැඩිය ළඟ තියෙන තරමට හොඳයි කියලා හිතනෝනේ. නගරයක වගේ ඉස්සර පයින් ඇවිදන් ගියේ එහෙම නෑ, බයිසිකලයක් මොකක් හරි වාහනයක් ගන්න ඕනේ ඒ ටික යන්න කියලා හිතනවා. එනේ ගමේ මිනිස්සුත් පුළුවන් තරම් උත්සාහ කරනවානේ නගරේ වගේම කාර්යබහුල වෙන්නේ නැති වෙන විදිහට අර තමන් මහන්සි වෙන එක අඩු කරගන්න. ඉස්සර වරුණ වැසිකිළියට උනත් ඇවිදන් ගියා ගොඩක් දුරට වත්තේ. දැන් ඒක ඈතින් තිබ්බේ. ඈත තීච්ච එක අන්තිමට ගෙයි පිටිපස්සට ගත්තා ළඟටම. අන්තිමට කාමරේටම ගත්තා. මේනොට කාමරේටම අරගෙන. එතකොට ඉස්සර වැසිකිළියට ඇවිදන් ගිය දුර ටිකවත් ඇවිදින්නේ නැහැ. එහෙමයි. ඒ විදිහට මිනිස්සු හරි කැමති පුළුවන් තරම් මහන්සි වෙන එක අඩු කරන්න. එහෙමයි සන. ඉතින් මහන්සි වෙන එක අඩු වෙලා දැන් ආයුෂත් අඩු වෙලා සම්පූර්ණ ඒ කියන්නේ මේ හිත කම්මැලි කරගත්ත එක ඇතුලේ. වරුණගෙන් මං අහන්නම් කියපු ප්‍රශ්නේ මේකයි. වරුණ කැමති නැද්ද මේ නගරේ ජීවත් වෙන එක පැත්තක දාලා ගමක ගිහිල්ලා ඉන්න? කැමති. කැමති. හැබැයි කරන්න අපහසුවක් තියෙනවා. අන්න එතන දැන් ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් හිත දැන් අපි කිව්වා හිත කොහොම කළත් ඔන්න ඕක තමයි නිවන් දකින්න එකටත් තියෙනවා. නිවන් දකින්න කැමති. හැබැයි කැමති ඒකේ කතාවක් නැහැ. හැබැයි ඒ වෙනුවෙන් කළ යුතු දේවල් කරගන්න එයාට හිත දෙන්නේ නැහැ. ඒකට අපහසුවක් තියෙන. ඒ කියන්නේ අපි හිතට මුලා වෙලා හැම තැනම ඕක තමයි ප්‍රශ්නේ වරන. දැන් දේශකයන් වහන්සේලා විදියට මේ අපිට උනත් අපි හිතනවා කොළඹට තදාසන්නව ඉන්න ඕනේ. මේ මම කොළඹින් ගියා ගම්පහට. මම ඇත්තටම යන්න ගියේ මහියංගනේට. නමුත් මහියංගනේ හාමුදුරුවෝ මාව එවුවනේ ගම්පහට. ගම්පහ හොඳයි කියලා. දැන් අපි බවුන් පැලස මහියංගනේ හදන්න කියලා අන්තිමට ගම්පහ දුවනේ. දැන් මම ගම්පහ ඒ නේවාසික පුහුණුව කෙරෙනත් ඒව කටයුතු කරන අතරේ පුළුවන් තරම් නිදහස්ව විවේකීව ඉන්න ඕනේ කියලා හිතාගත්තා. මේ කොහේ හරි ඊට වැඩිය තව දුර පැත්තක විවේකීව. ඉතින් මගේ සමීප බොහෝ දෙනා කියනවා ස්වාමීන් වහන්සේ එන්න කොළඹට ලං වෙන්න ඕනේ මිසක් කොළඹින් ඈත් වෙවි හරියන්නේ නැහනේ. කොහොමද මේ වැඩ කරන්න කියලා. ඉතින් දැන් අපි ඇත්තටම බැලුවට පස්සේ පිටරටක හිටියත් වරුණත් එක්ක නිත් FM එකේ පටිගත කිරීම පවා කළා. දැන් අදටත් අපි දකිනවා ඒ ක්‍රමවේදේ මේ වෙනකොට බලංගොඩ රාද ස්වාමීන් වහන්සේත් සිද්ධ කරනවා. උන්වහන්සේ බෙලිහොල්ලෝයේ ඉඳලා මේ සිත්නෙත් අසපුව සිද්ධ කරනවා නේ. එතකොට අපේ නෙල්ලිගල ස්වාමීන් වහන්සේ වතුර කුඹුරේ ධම්මරතන නෙල්ලිගල හාමුදුරුවෝ නෙල්ලිගල ඉඳලා සිද්ධ කරනවා. ඉතින් එහෙම දුර හිටියත් මේ ආයතනෙත් එක්ක අනුබද්ධ වෙලා කරන්න පුළුවන් තාක්ෂණ ක්‍රම තියෙනවා. මෙහෙමයි. ඉතින් මිනිස්සු හිතනවා වරුණ දැන් මම ඕක පිටරට ඉන්න අයගේ හොඳට දැකලා තියෙනවා. පිටරටවල වල වරුණ ටිකක් ඈතට අර නාගරික ප්‍රදේශයෙන් ඈතට යනකොට හරි සුන්දර ගම්මාන තියෙනවා. එහෙමයි. වරුණ ඒවැ ෆාම් විදියට තියෙන්නේ. ඒ කියන්නේ ඒ ෆාම් එකේ හරි නිස්කලංකව ජීවත් වෙන මේ කරගානක ෆාම් එකේ ගෙදරක් හදාගෙන ඉන්න මිනිස්සු ඉන්නවා. ඒගොල්ලන්ට ඒ ෆාම් එකකින් ලැබෙන දේවල් නිෂ්පාදන විදිහටත් එතනම ෆාම් එක ඇතුලේ ලැබිලා සමහරලාවට මේ පාම් බනිස් ටික උනත් මේ වවන තිරිඟු වලින් ඒගොල්ලෝ තිරිඟුත් වවලා ඒක අන්තිමට මේ පිටිත් කරනවා ෆාම් එක ඇතුළෙම. ඒකෙන් පාම් බනිස් හදන බේකරිත් තියෙනවා. අනිත් පැත්තෙන් හරක් ඉන්නවා. ඒ හරකුන්ගේ කිරි ටික ගන්නවා. ඒ කිරි වලින් චීස් බටර් හදන ඒවත් කරනවා. ඔක්කොම මේක ෆාම් එකක් ඇතුළේ කරනවා. ඒව කරලා ඒ තැන් වලට නිෂ්පාදනය කරනවා. ඉන්නේ දුර පළාත්වල මේ සමහර මිනිස්සු දැන් අද වරුණ අපි දකිනවා මහා වතු තියන අය ඉන්නවා. එහෙමයි. තේ වතු, පොල් වතු එක දුර තියෙන අය. හැබැයි ඉන්නේ කොළඹ. දැන් මන්ට මතකයි ඒක ඇමරිකාවේ ජනාධිපති කෙනෙකුත් කියලා තිබුණා ජෝර්ජ් බුෂ් හරි කවුරු හරි කෙනෙක්. එයාගේ ජීවිතයේ අවසාන කාලේ එයා ෆාම් එකකට වෙලා ගෙවනවා කියලා. මේ රටේ ජනාධිපති වෙලා හිටපු කෙනෙක්. එහෙමයි. ඉතින් එයාට ජනාධිපති ආරක්ෂා හැමදේම මැරෙනකම්ම තියෙනවා. එහෙමයි. මේ මිනිස්සුන්ට සල්ලි ටික හම්බ වෙනවා. ඒ රටේ අගනුවරකට වෙලා ඒගොල්ලන්ට සුවසේ ඉන්න පුළුවන් පාඩුවේ. නමුත් අර මිනිස්සු ෆාම් එකකට ගිහිල්ලා මේ දුර පළාතක ජීවත් වෙනවා කියන්නේ ඒක හිතටත් මහා සහනයක්. ඒ වගේම ඇඟටත් ඒක නිරෝගීව තියාගන්න සහනයක්. අපි හඳ දැන් ඔය ඔබ වහන්සේ කියන දේ සත්‍ය. දැන් අපේ හිතත් කියනවානේ ගමකට ගිහිල්ලා ඒ තියෙන සුන්දරත්වයේ විඳගෙන මේ අපහසුවකින් තොරව මේ නාගරිකව තියෙන තදබදයකින් තොරව ජීවත් වෙන්නට ඕන කියන කාරණා. හැබැයි වගකීම් එක්ක යම්
කියන්නේ සාමාන්‍ය දැන් තනි පුද්ගලයෙක් සහ පවුලක් කුටුම්බයක් වශයෙන් ගත්තහම එහි කටයුත්ත වෙනස් නිසා ඇතැම් වෙලාවට අප මේ වගකීම් නිසා යුතුයකම් නිසා තව ඊට සමගාමීව බැඳී තිබෙන යම් කාරණා නිසා අපි හිර වෙලා තිබෙන ඔන්නේ වගේ තැන්වලින්නේ. ඒ කියන්නේ ගම්වල ඒ කාලේ ජීවත් වෙච්ච මිනිස්සුන්ට වගකීම් තිබෙලා නැහැ එහෙනම්. නෑ මං කියන්නේ අපි මේ තත්ත්වයේ දාලා යන්න ඒක තමයි හදාගත්තදී ප්‍රශ්නයක් කරගෙන තිබෙනවා. හදාගත්ත වරුණ මේ ලෙඩ වෙන යම්කිසි රටාවක්. එහෙමයි. හිතට කිසිම සහනයක් නැති පීඩාකාරී රටාවක්. ඒ රටාව නෙමෙයි අරකේ තමයි සහනේ තියෙන කියලා දන්නවා. හැබැයි දැන් මේ කොටු වෙච්ච රටාව අතාරින්න කැමති නැහැ. එහෙමයි. වරුණ ඕක තමයි හැමෝටම තියෙන. අපි කියමු බොන්න පුරුදු වෙච්ච මිනිහා ගමුකෝ. ඔව්. දැන් මේ මිනිහා දන්නවා බිව්වට පස්සේ ඔක්කොම ඇඟ මෙහෙම වෙනවා. දිරනවා. බිව්වම මෙහෙම වෙනවා. ඉක්මනට මැරෙනවා. ඔක්කොම දන්නවා. දන්නේ නැතුව නෙමෙයි. එහෙම ලෙඩ තියාගෙන සිරෝසිස් හැදිලා ගහලාම තියෙන වරුණ. ඔව්. පින්තූරත් එක්ක තියෙනවා. සිගරට් බොන මිනිහා දන්නවා. ඔව්. දන්නවා පැහැදිලිව. හැබැයි ඔබ කියන එක තමයි ඒ අර දැන් එයා සිගරට් එක බොනකොට එයාගේ ඇබ්බැහි වෙච්ච යම්කිසි මේ එයාගේ හිත පුරුදු වෙච්ච රටාවක් තියෙනවනේ. ඒ රටාව එයා කඩන්න කැමති නැහැ. අරක දන්නවා මේක හානි කරයි ඔක්කොම දන්න එක කඩන්න කැමති නැහැ. බොන මිනිහත් එහෙමයි. නගර සෝබිනියක් ගමු. නගර සෝබිනියක් දැන් මම ඔය තරහ නගර සෝබිනියකගේ කතාවක් වීඩියෝ පටයක් අන්තර්ජාලයේ තිබිලා මට ඔක අහන්න ලැබුණා. මෙයා කියනවා හැමදාම නිදාගන්න කියලා යනකොට රැට නිින්දට යනකොට අම්මලා මතක් වෙනවලු. ගෙදර අය මතක් වෙනවලු. මේ කොළඹ ඇවිල්ලා විනාශ වුණාලු මෙයා. මෙයා හික්කඩුවේ කෙනෙක්ලු. මෙයාට ආපහු අර කොළඹට එන්න කියලා ඉස්සෙල්ලාම ගෙදරින් එළියට බහපු දවසක් තියෙනවනේ. කොළඹ එන්න කියලා. අන්න ඒ එළියට බහැපු දවසට ආපහු ජීවිතේ ආපස්සට ගෙනියන්න පුළුවන් නම් එයා ආපහු ගිහිල්ලා අම්මා ළඟට ගිහින් තුරුල් වෙනවයි කියලා කියනවා. එයාට එතෙන්ට යන්න ඕනේ කියලා හිතනවා. තමන්ටම තමන් අපිරියයිලු. නමුත් මෙයා කියනවා සමහර අය ආව බේරගන්න කියලා ආවත් ඒ අයගෙනුත් සල්ලි අරගෙන රවට්ටනවලු ඒගොල්ලන්වත්. එතකොට හේතුව මෙයා කියනවා මෙයා මත්කුඩු වලට ඇබ්බැහි වෙලා තියෙන දැන් මේ වෙනකොට මේ මත්කුඩු වලට අවදින් කියන්නේ මාසෙකට ලක්ෂ 3-4කට වැඩිය වියදම් කරනවා මුදලකුත් හොයනවලු. ඒ සියලු මුදල් මත්කුඩු වලටම වියදම් කරනවලු. අද්දුතරමේ අඳින්න ඇඳුමක්වත් ගන්න නැහැ. ඉතින් දැන් බල් දකින්න මේ මහා කාලකන්ණි ජීවිතයක් ගෙවන්නේ කියලා හොඳටම දන්නවා. හැබැයි ඒකම වෙන්නේ ඒකට අකමැති. හැබැයි අය රටාව කඩන්න කැමති නැහැ. එහෙමයි. ඉතින් ඒකට සමානයි වරුණ ඔබ කියන එක. අපි ළමයින්ව දැන් හදලා තියෙන පරිසරේ අපි දැන් මේ ගොඩනගාගත්ත පෞල් පරිසරේ මේ හැමදේම ලෙඩ වෙන මහා කිසිම මේ ජීවිතේ විනාශ වෙන වැඩපිළිවෙලක් කියලා දන්නවා. මේ රටාව කඩන්න කැමති නැහැ. හිත තියෙන්න ඕනේ ඔන්න ඔතෙන්දී. නෑ මම කඩනවා කියන තැනට. දැන් මම දේශකයන් වහන්සේ නමක විදිහට මම දැන් හැමතිස්සෙම කල්පනා කරන දේ මේ රටාව මම කොහොමරි කඩන්න ඕනේ කියන එක. ඇත්තටම මම ඊයේ පෙරේදත් වරුණ දවස් කීපයක් ගිහිල්ලා අපි ලන්තෑරුම් දෙකකුත් අරන් ගිහිල්ලා ඔය මේ මට තියෙනවා කැලේක කොහේ ගියත් ඉන්න අර කැම්පින් ටෙන්ට්ස් කියලා තියෙනවා. මම ටෙන්ට්ස් අවුරුදු 10ක විතර තිස්සේ පාවිච්චි කරනවා. වරුණ ඉස්සර කැලෑව කියන්නේ අපි කැලෑවල කුටිවල හිටපු විදිහට දැන් එහෙම ස්ථිර තැනකට නිශ්චිතව මේ රැඳෙන්න කාලයක් නැති නිසා කොහේ හරි ගියාම දැන් උදාහරණයක් වුණා මම අනුරාධපුර දේශනයක් කළා කියමු. ඔන්න තඹුත්තේකම් පැත්තේ දේශනයක් කරලා පහවදා ආයිත් අනුරාධපුර කොහේ හරි දේශනයක් තියනවා කියමු. ඔව්. මම මේ හෝටලයක හරි කොහේ හරි ගිහිල්ලා එහෙම නවතින්න නැතුව ආරාම සේනාසන වලත් සමහර ලාවට අපි දන්නේ නැහැ ස්වාමීන් වහන්සේලාගේ ඉඩ කඩ කොහොමද කියලා. අපි වැඩියට පස්සේ වරුණ මේ වැඩි හින්දා අපහසුතාවයට පත් වෙන උන්වහන්සේලා කොහොම හරි ඉඩ දෙන්න ඕනේ. ඉතින් අර එහෙම කාටවත් කරදරයක් නොකර නිදහසේ නවතින්න ඕනකමට මම මොකද කරන්නේ? ගොඩක් කලාවට බසවක් කුලම වැවයින එහෙම අපි අර ටෙන්ට් එක ගහලා නවතිනවා රැට. හරියට එහෙම නවතිනවා. ඒ නැවතුනාට පස්සේ රියදුරට එක වෙනම ටෙන්ට් එකක් තියෙනවා මට වෙනම ටෙන්ට් එකක් තියෙනවා අපි නවතිනවා. මේක කුඩයක් දිගාරනවා වගේ දිගාරින්න තියෙන්නේ. මහා සෑයක් පේනවා ටෙන්ට් එක ඇතුළට මට. ඒ පැත්තට වන්දනා කරගෙන ඇතුළ ටිකක් වාඩිලා ඉඳලා සෑය දිහා බලාගෙන ඊට පස්සේ සැතපීලා පහවදා පාන්දර අවදි වුණාට පස්සේ ඒ වැවෙන්ම පැම්පහසු වෙනවා. පැම්පහසු වෙලා දාන ටික අරගෙන නිදහසේ වන්දනා කරගන්නවා. ඒ නිදහසේ. ආයි ගිහිල්ලා පවදා දේශනේ තියෙනවා නම් අපි හිතමු මේ මඩකලපුව ත්‍රිකුණාමලේ කොහෙර පැත්තක මං එදාට එහෙ ඉන්නවා වගේ. ඒ ගියපු ඕන තැනක නවතින්න පුළුවන්. මම පෙරේදත් එහෙම නැවතුණා. එහෙමයි. පොඩි ලන්තෑරුමකුත් පත්තු කරගන්නවා භූමි තෙල් ටිකක් කොහෙන් ගියත් ඒ කිට්ටුවෙන් ගන්න පුළුවන්.
මේ වරුණ අපි හිතනවා අපිට පුරුදු වෙච්ච රටාව කඩන්න බෑ කියලා. දැන් මට ආයතනයකට කොටු වෙලා අය බරය මම මෙතෙන්ට වෙලා ඉන්න වෙනවා අය මේ කට්ටිය ගැන බලන්න වෙනවා අය කියන එක කඩන්න මට පුළුවන් නම් මම ඒක කරනවා නම් මං කියන එකට හිතයි ඕනේ. වරුණ ඕන කෙනෙකුට ඕක කරත හැකි. ඉස්සෙල්ලා Taman තේරුම් ගන්න ඕනේ අර යන රටාවක් තියෙන තරඟකාරී රටාවක්. අපි හිතනවා අපේ ළමයින්ට ඒ රටාව නැතුව බෑ. ඒක තමයි අපිට හිතෙන්නේ. Taman තේරුම් ගන්න ඕන දේ තමයි මම දන්නවා ඔහොම කඩපු රටාව කඩපු සමහර අය ඉන්නවා. ඒක කැඩුව තැන ඒ ළමයි ජීවිතේ ජයගත්ත ළමයි ඉන්නවා. දැන් අද එක ළමෙක් ඉන්නවා. ඒ ළමයි කිප දෙනෙක් ඒ මහත්තයයි නෝනයි ඒ ළමයින්ව පරිසරෙත් එක්කම පුළුවන් තරම් වැඩිපුර මේ අනුගත කරලා හදලා අද වෙනකොට ඒගොල්ලන්ට පරිසරය ගැන අලුතෙන් මේ සත්තු ගැන පරිශන කරන්න තියෙන කැලෑවල් වල ඉඳලා ඒගොල්ලන්ට මේ පිටරටින් විසර විදියට ඒ හොයා ගැනීම වලට මුදල් ගෙවනවා. මේගොල්ලෝ කරන්නේ අර සත්තු ගැන තොරතුරු හොයලා හොයන අලුත් සත්තු හොයා ගන්නවා. ඒ රටටත් යම් කිසි රටට ආවෙනික සත්තු හොයලා දෙනවා. ඉතින් ඒක මේ කියන්නේ යාලා හිතන්න දැන් මිනිස්සු හිතන්නේ අර යන රැල්ලෙම නොගියොත් එහෙම රස්සාවක් නැති වෙයි ළමයින්ට ජීවත් වෙන්න විදියක් නැති වෙයි නෑ. කොයි තැන කොහොම හිටියත් ජීවත් වෙන්න ක්‍රම තියෙනවා. මේ නැතිකම නෙමෙයි තියෙන්නේ හිතන්න නැතිකම වරුණ. නැතිකම නෙමෙයි හිතන්න නැතිකම. මම ඒක ආරාධනයක් කරනවා. කවුරු හරි ඉන්නවා නම් මං කියන ක්‍රමවේදයට කැමති. හරිද? ගමක නිදහසේ ජීවත් වෙන පරිසරයට ආස කරන කවුරු හරි ඉන්නවා නම් ඒ ක්‍රමවේදයට කැමැත්ත ඔබට පැහැදිලිව තියෙනවා නම් ඒකට අනිවාර්යෙන් දැන් අපි මේ යන ගම නගරේ කරන එක නෙමෙයි නගරය ගමේ ක්‍රමයට ගෙනියන තැනට යන්න ඕනේ වරුණ. අපේ හන්දර අපිට බැරිද ඔය කියන හිතනේ උතන ප්‍රධාන වෙලා තියෙන්නේ. අපි ඉන්න නගරේ හිත ගමක්කම විදිහට හසුරුවාගෙන ජීවත් වෙනවා. ඒක තමයි මම ඔතනම කිව්වේ වැසිකිළිය ගන්න කර මං කිව්වා. වැසිකිළියට එදා ඇවිදපු දුර ටික නැති කරලා කාමරය ඇතුළටම වැසිකිළිය ගත්ත අපිට අර ඇවිදින්න නැති වෙන එක දැන් හදාගන්න ජොගින් ට්‍රැක් හදනවා ඇවිදින මන්තිරු හදනවා. හරිද? දැන් මේ අඩුපාඩු මකා ගන්න ඇවිදින මන්තිරුවේ පැයක් ඇවිදලා. එහෙමයි. ඔතන ඔබ කියන්නේ වරුණ මේ කම්මැලි වෙලාම බැරිද නිරෝගීකම තියාගන්න කියන එක වගේ. මම කියන්නේ දැන් ඒකට වෙන විකල්පයක් නැද්ද? ඉන්න පරිසරයේ තුල අපිට පරිසරය වෙනස් කරන්නට නැතුව හිත වෙනස් කරගෙන ඒ කටයුතු වල නිරන්න වෙන ක්‍රමවේදයක් විකල්පයක්. එහෙම හදාගන්න අපට හැකියාවක් තියෙනවා. වරුණ මට මතකයි පහුගිය දවස්වල මැටි සම්බන්ධ මහත්තයෙක් ගැන කතාවක් ගියා ඔය කුඹලා කියලා. ඔව්. හරිද? ඒ මහත්තයාගේ මම හිතන්නේ කොළඹ ඔය ගෝල් ෆේස් එක කිට්ටුවත් මැටි කඩයක් තියෙනවා. මැටි කඩයක් තියෙනවලු ලක්ෂ 3යි ගාණක් මේ කුලිය ගෙවනවලු එක මාසෙට. එහෙමයි. ඉතින් මාසෙකට ලක්ෂ 3යි ගාණක් කුලිය ගෙවන මැටි කඩයක් තියෙනවා. එහෙම මැටි වික්කින මැටි භාජන එයා ඒ වගේ අධික මුදලකට විකුණනවා. එයා එහෙම ජීවත් වෙන කෙනෙක්. හැබැයි මෙයා මට කිව්ව මතක විදියට මේ උඩවලව පැත්තේද කොහෙද පොඩි ගෙදරක ඉන්නවලු නිදහසේ ගිහිල්ලා. ඉතින් මේ දැන් මේ වර්තමාන රටාව ඇතුලේ තමන් ජීවත් වෙන්න පුළුවන් අධිසුඛෝපභෝගී පරිසරයක. දැන් මේ මනුස්සයා පාවිච්චි කරන වාහනේත් කෝටි ගානක වාහනයක්. එහෙමයි. හැබැයි එයා මේ කොළඹ පරිසරය අතහැරලා ගිහිල්ලා මේ ගොන් කරත්තක යනවා කියලා නෙමෙයි කියන්නේ. හැබැයි යාට පුළුවන්කම තියෙනවා මේ කොළඹ කාර්යබහුල ජීවිතෙන් එහාට ගිහිල්ලා එයාගේ සාමාන්‍ය ජීවිතය ගෙවන්න. ඒ සාමාන්‍ය ජීවිතය ගෙවන අතරේ යා මෙහි යාට සේවකයෝ ඉන්නවා, විශාල සේවක පිරිසක් ඉන්නවා, සමාගම් තියෙනවා, වැඩ කරනවා. ඉතින් මිනිස්සු ජීවිතේ කියලා කොටු වෙච්ච පරිසරයක් තියෙනවා අර නිකන් කූඩුවකට බැඳිලා වගේ වරුණ. මේ කූඩුව කඩා ගන්න පුළුවන්කම තියෙන්න ඕනි කියන එක කියන්නේ. දැන් මම හිතන්නේ වරුණලට මේ කොරෝනා හින්දා මේ වෙනකොට නෙත් ආයතනයේ ඇතුළට එන්නේ නැතුව ගෙවල් වල ඉඳලාම පටිගත කිරීම කරලා මේ සංස්කරණ කටයුතුත් ගෙදරම ඉඳලා කරලා යවන්න කියලා දැන් හදලා දීලා තියෙනව නේද? එහෙම තියෙනවා. ඔතනම දැන් බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ අපි කූඩුවක් හදාගත්තා channel එක ඇතුළේම මේක කරන්න ඕනේ කියලා. දැන් අද මේ කූඩුව නැතුව වැඩේ කරනවා. ඉතින් වැඩේ කරනවානේ දැන් ගෙදර ඉඳන් සංස්කරණෙ සිද්ධ වෙනවා. වරුණ කොරෝනාට පුළුවන් වුණා නම් ඔයගොල්ලන් කූඩුව කඩන්න ඕක තමයි හිතට දෙන්න කියන්නේ. දැන් අපි හිතනවා එහෙනම් මේ වැඩේ දාලා කැලේ යන්නකද මේ කියන්නේ ගමකට යන්නද කියන්නේ මේ වැඩේ දාලා. නෑ වැඩේ වෙනවනේ. වැඩේ වෙනවා ගෙදර ඉඳලා කරනවා ඒක. එතකොට අවශ්‍ය වෙලාවට ඔෆිස් එකට යනවා. ඔව්. වරුණ ඔය රටාව ඇයි අපිට කොරෝනා නැතුව කඩන්න බැරි වුනේ කියන එක මේ අහන්නේ. එහෙමයි. කොරෝනා නැතුව කඩන්න පුළුවන් නම් දැන් ස්වාමීන් වහන්සේලා හැටියට අපි හිතනවා නම් දැන් ඇත්තටම මේ මෑත කාලේ මම හොඳට නිකන් අධ්‍යයනය කරාම
කිරිබත්ගොඩ ඥානানন্দ කියන ස්වාමීන් වහන්සේ තමයි කොළඹින් පිට ඉඳලා මහා පරිමාණ මේ ධර්ම ප්‍රචාරක වැඩපිළිවෙලක් මුලින්ම පටන් ගත්තේ. මොකද ගොඩක් ස්වාමීන් වහන්සේලා කොළඹට තදාසන්නව තමයි ඉස්සර වැඩ කටයුතු කෙරුණේ. ගොඩක් ස්වාමීන් වහන්සේලා කියන්නේ ප්‍රසිද්ධ වෙච්ච ස්වාමීන් වහන්සේලා කොළඹම තමයි ඉන්න ඕනි කියලා හිතුණා. අර ස්වාමීන් වහන්සේ පොල්ගහවෙලේ හිටියා. එතකොට පොල්ගහවෙලේ ඉඳලා වැඩ කටයුතු ටික කරන රට පුරාවටම ධර්ම බෙදුණා. එහෙමයි. දැන් අපි දන්නවා ගොඩාක් ස්වාමීන් වහන්සේලා අපේ කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ මේ ලස්සන ගමකි. මෛත්‍රීකෝල ත්‍රිකුණාමලේ පැත්තේ. ඒ වගේ ස්වාමීන් වහන්සේලා දැන් ඔන්න දුර ඉඳලා දැන් ඒකින් වෙන්නේ මොකද්ද? ධර්මදේශකයන් වහන්සේලා රටේ හැම දිස්ත්‍රික් එකකටම ව්‍යාප්ත වෙනවා. එතකොට දැන් ඉස්සර ඔක්කොම දේශකයන් වහන්සේලා කොළඹ දුර ඉන්න මිනිස්සුයෙකුට දේශකයන් වහන්සේ නමක් හදිස්සියකට ගෙන්න ගන්න විශාල දුරකින් උන්වහන්සේලා වඩම්මන්න වෙනවා. එහෙමයි. දැන් උන්වහන්සේලාටත් අපහසුයි වඩම්මන අයට සමහරලාට යම් යම් අපස්ථාවලට මුහුණ පාන්න වෙනවා. ඔව් දැන් මේ වෙනකොට කුරුණෑගල පැත්තේ වැඩ ඉන්නවා, දකුණු පළාතේ සන්නසලා වැඩ ඉන්නවා, රත්නපුර පැත්තේ බලංගොඩ පැත්තේ සන්නසලා වැඩ ඉන්නවා. මේ විදිහට දැන් නන්දේශ සන්නසලා වැඩ ඉන්නවා වරුණ. ඉතින් මේ වගේ තමයි දැන් එතනදිත් මම මේ උදාහරණයකට ඔක ගත්තේ ධර්ම ප්‍රචාරය දීඝ ව්‍යාප්තව කරනවා නම් අගනගරෙම ඉන්න ඕනේ කියන එක හාමුදුරුවෝ මේ වෙනකොට කඩාගෙන ඉවරයි. හාමුදුරුවන්ට පුළුවන් වුණා රටේ විවිධ දිශාවෙන් ඉඳලා මේක කරන්න. ඉතින් අපි හැමදේකදීම මේ කොළඹටම එන්න ඕනේ කොළඹම ඉන්න ඕනේ කියන එකෙන් එහාට ගියොත් මං කියන්නේ දැන් වරුණලට ගෙදර ඉඳලා සංස්කරණය කරන්න කිව්වනම් ඕක වරුණට ওই වැඩේම දෙහියත් කන්න ඉඳලත් කරන්න බැරිද කියන එක මම අහන්නේ. ඒ වගේ අපි හැමදෙනාම වරුණ මේ ලෙඩ වෙන හිතත් ලෙඩ වෙලා කයත් ලෙඩ වෙලා ධර්මේනුත් ඈත් වෙලා ජීවිතේ මහා සංකර අර කිසිම සංසිඳීමක් නැති පරිසරයකට හිත හදාගත්ත එක වෙනස් කරගන්න හිතට දැන් මේ හැම දෙයකදීම හිතට බලපෑමක් කරන්න පුළුවන් කියන එක මේ කිව්වේ වරුණ. හොඳයි සයන්ස් ඔබ වහන්සේ දේශනාවේදී කියපු කාරණා අවසන් හරියට එනකොට මට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් මතුවුණා. දැන් අපි දකින්න නොඑක් රෝග තත්වයන් පිළිබඳව අතපය පල නැති වෙලා අංශභාග ආදී රෝගී තත්වයන් පේන ඇස් නොපෙනෙන කන් නොඇසෙන මේවා යම් ආකාරයකට චිත්ත ශක්තියෙන් විශ්ව ශක්තියෙන් දේව ශක්තියෙන් සුවර්ණ මධ්‍යස්ථාන පිළිබඳව වර්තමානයේ බහුලව අපි දකිනවා. එතකොට ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ දැන් අර මුලින් කිව්වා වගේ චිත්ත ශක්තිය චිත්ත වායෝ ධාතුව තුල තිබෙනා වූ ශක්ති ප්‍රභවය තුල යම් තත්වයන් පාලනය කරන්නට සුව කරන්නට වෙනස් කරන්නට තිබෙන හැකියාව මත මේ වගේ දේවල් කරන්න බැරිද? මේ දේවල් සත්‍යත දැන් මේ කාරණා ඇහෙනකොටම අපි පුරුදු වෙලා තිබෙන්නේ මේවා බොරු මේවා මනස්ගත කරනවා මේ මිනිස්සු හම්බු කරන්න කරන වැඩ කියලානේ අපි කියන්නේ. එතකොට යම් දැන් අපි සමහර වෙලාවට දකින්නවා ඒ තැන් වලට ගිහිල්ලා සෝ පිරිස් ඇතැම් වෙලාවට කියන කතාත් මට මෙතරම හොඳ වුණා. ඇවිද ගන්න බැරුවයි මම මෙතෙන්ට ආවේ. හැබැයි යනකොට ඇවිද ගන්න පුළුවන් වෙලා මම මෙතනින් පිටත් උනේ කියලා. එතකොට මේවැ ඔය ඔබ වහන්සේ කියපු දේශනාවට අනුකූලව යම් මතු කරපෙන්නපු කාරණා ඇසුරේ බලන විට සත්‍යතාවයක් තියෙනවා කියලා අපිට පිළිගන්න හැකියාවක් තියෙනවද? වරුණ කොහොමද ඒකේ ඒකාන්ත කරලා අපි කියන්නේ? දැන් ඔහුගේ දවසක මට එක මහත්තයෙක් කතා කරලා කියනවා සයන්ස් මගේ දරුවට පිළිකාවක් තියෙනවා. අපේ කාර්යාලයට කතා කරලා අහලා තිබුණේ මට පණිවිඩය යොමු කළා මේ එක තැනකින් කිව්වලු මෙයාට කර්ම විපාකයක් තියෙන අතීතේ මේ කැන්සර් එකට ඒ කර්ම කරපු ආත්මයක් තියෙනවානේ. ඒ ආත්මෙට පස්සට ගිහිල්ලා මෙයාව දාන්නම් කියලා. හරිද? ආගෙන කැන්සර් ඊට පස්සේනේ හැදුනේ. ඒ ආත්මෙට පස්සට ගිහිල්ලා දාලා මෙයාගේ කර්මය අත්හැරලා දාන්න. හරි? ලක්ෂ 20ක් ඕනෙලු. දැන් අපේ කාර්යාලයට කතා කරලා අහලා තියෙනවා මේ තාත්තා මගේ දරුවා ඉක්මනට මට සනීප කර ගන්න ඕනේ මං කොහොම හරි ලක්ෂ 20ක් හොයලා මගේ තියෙන වාහන මේ විකුණලා හරි ඒ මහින්දරි තාත්තර ව්‍යාපාර කියන්නේ මොනවා හරි කරනවා තාත්තා බිස්නස් කරනවා ලොරියක් දුකේ තියෙනවා මේ මිනිස්සයා මේ ලොරියක් විකුණලා දාලා අර ලක්ෂ 20 ගෙවලා මේ වීසා ගන්න හදනවා බව ගානකට පස්සට යන්න. ඉතින් මේ පොළුවන්ද කියලා අහලා තියෙනවා. එහෙමයි. වරුණ මේ වගේ හොරු මේ රටේ ඔය විවිධ විදිහට ලෙඩ හොඳ කරනවා අරක මේක කියලා කියන වැඩපිළිවෙලට මම වචනකින්වත් අනුබලයක් දෙන්න ඕනේද? ඇත්ත වරුණ චිත්ත ශක්තිය මේව කරත හැකි කියලා. ඔව්. ඒක නිසා අපිට කියන්න තියෙන්නේ ඖෂධ පාවිච්චි කරලා කරන දේ
මේ සිතේ ශක්තියෙන් විතරක් කරන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ ජීවකව පැත්තකට විසි කරලා දානවා. මොකද භාග්‍යතුන් වහන්සේලා තරම් හිතේ ශක්තිය උපද්දගත්ත උත්තමයෝ නැහැ තව. ජීවකලා මොනවා කරන්නද? ජීවකලා මේ බෙහෙත් කොටාගෙන මේ අපි දන්නවා ජීවක දෙන බෙහෙත දෙනකොට එහෙනම් බුදුරජාණන් වහන්සේ කියන්නේ තිබ්බ ඔය බෙහෙත් වැඩක් නැහැ. මං පොඩ්ඩක් ඉන්නකො ජීවක හිතේ ශක්තිය මේක සනීප කරන්න කියලා. ඔව්. නේ. මේක එකයි මං කිව්වේ. ඒක ඩ්‍රයිවත් ඕනමයි. ඒක තමයි අපි කිව්වේ මේ කයට දැන් තෙබුකොළ දුන්නාට පස්සේ අර සනීප මේ ලේ අඩු වෙන මේ සීනි අඩු වෙනවා එක. ඒතර දැන් ওই සීනි අඩු වෙන එක මේ තෙබුකොළ නොදී හිතේ ශක්තියෙන් විතරක් පයේ තියෙන සීනි ටික අඩු වේවා කියලා මං හිතේ ශක්තිය ඇති කරගන්නවා. දැන් අඩු වේවා කියලා අඩු කරනවා කියලා හිතන්න. එහෙනම් මේ කය ආත්මයක් Tamanට ඕන විදිහට හසුර ගන්න පුළුවන් දෙයක් වෙන්න ඕනේ. නේ හැමෝම හිතේ ශක්තියෙම තමන්ගේ කයට එන ඔක්කොම ලෙඩ ටික සනීප කරනවා. කොරෝනා මේ රටෙන් දැන් කොරෝනා තුරන් වේවා කියලා එක මොහොතින් සියලු දෙනා හිතින් හිතමු. හිතේ ශක්තියෙන් කරන්න පුළුවන් දේ කතා කරනවා. හිත තමයි ඔක්කොටම ශක්තිවන්ත. හැබැයි වරුණ හොරු ඉන්නවනේ මේකෙන් මේ වචන ටික පාවිච්චි කරලා කරගන්න මේක ව්‍යාපාරයක් කරගත්ත හොරු ඉන්නවා. ඒ හොරුන්ට අනුබලයක් දෙනවා. අන්තිමට අපි කිව්වොත් එහෙම අරුණ මේ හිතේ ශක්තියෙන් හැමදේම කරන්න පුළුවන්. අපි හිතේ ප්‍රබලත්ව ගැනම කතා කරන ඒ කියන්නේ තව කාටවත් තව කාගේවත් කරනවාට වඩා Tamante ඒක අත්දැකීමක් ලබා ගන්නට පුළුවන්. භාවනාව තුළ හෝ වේවා යම් ආකාරයකට චිත්ත ශක්තියක් ගොඩනගා ගැනීම තුළ හෝ වේවා යම් සහනයක් ඔබ වහන්සේ කියන විදිහට මෙහෙමයි ඔය හිතේ ශක්තිය ඇති වෙන්න වරුණ රාග ద్వේෂ මෝහ දුරු කරන රාගත් එක්ක කිලුටු වෙලා නැති ද්වේෂත් එක්ක කිලුටු වෙලා නැති මෝහ එක්ක කිලුටු වෙලා නැති පිරිසිදු හදවතක් තියෙන්න ඕනේ. එහෙම චිත්ත ශක්තියක් උපදින්න. දැන් වෙලා තියෙන මේ රාග ද්වේෂ මෝහ එක්ක කිලුටු වෙච්ච හිත්වල වරුණ එහෙම චිත්ත ශක්තියක් හොයන්න ගොඩ නැගෙන්නේ නැහැ. ඒකයි මෙතන චිත්ත ශක්තිය එන්න නම් ඒ ශක්තියට ගැළපෙන විදිහට දැන් අපි හිතමු පහනක ශක්තිමත් දැල්ලක් කියන වරුණ පහනේ තෙල් මොඩු වෙලා බෑ. දිරච්ච තිරයක් තිබිලා බෑ. ඒක හොඳට තියෙනුනේ අභ්‍යන්තරේ ටික. මෙතන වෙලා තියෙන මේ මිනිසුන්ගේ අභ්‍යන්තරේ පිරිසිදු නැහැ. අභ්‍යන්තරේ පිරිසිදු නැති හින්දා මොනතරම් අදිස්ථාන කරන්න මොනවා කළත් හිතේ ශක්තියක් උපදින්නේ නැහැ. එතකොට මේ ව්‍යාපාරික අරමුණක් මේ සාර්ථක කරගන්නට ගන්නාවු වෑයමක් නෙවෙයි. ව්‍යාපාරික අරමුණකින් මේ වැඩ කරන එක ඇතුළේම ලෝභ දේශ මොහ පිරිලා. ඉතින් කොහෙද චිත්ත ශක්තිය තියෙන්නේ? අපිරිසිදු වෙන අභ්‍යන්තරේ. එහෙමයි. අභ්‍යන්තරේ අපිරිසිදු නම් හොඳට තේරුම් ගන්න මේ මිනිහට පුළුවන් ඇති චිත්ත ශක්තියක් නෑ. අර යන මනුස්සයා යාගේ හිතේ මේ තියාගෙන තියෙන විශ්වාසයක් මේකට නම් සනීප වෙයි කියලා. ඒ විශ්වාසයට සනීප කරගත්තොත් මිසක් කොතන හරි Taman තුල ඒ ශක්තිය ගොඩනැගිලා තියෙනවා. ඒ විශ්වාසයට සනීප වෙනවා කියන එකත් හැමතැනම සනීප වෙන්නේ නෑ. ඒකට හේතු වෙච්ච දැන් මේ හෙම්බිරිස්සාවක් ගත්තත් වරුණ මේවා හැදෙන විදි තියෙනවා. කර්මජ රෝගයක් විදිහට හෙම්බිරිස්සාව හැදෙන්න පුළුවන්. ඍතු විපර්යාස නිසා යම් කිසි විදිහකට හෙම්බිරිස්සාවට බලපෑම වෙන්න පුළුවන්. කය වැරදියට පරිහරණය කිරීමක් නිසා හෙම්බිරිස්සාව හැදෙන්න පුළුවන්. සම්ප්‍රතිශ්‍යාව කියන එක තමයි හැමතැනටම. හැබැයි සම්ප්‍රතිශ්‍යාව හැදිච්ච විදිහ බලන්න ඕනේ. එතකොට ඒ විදිහට දැන් අපි තුමු කර්මජ රෝගයක් විදිහට හැදුනා නම් මොන අදිස්ථානෙහි තිබ්බත් ඒ කර්මයේ ගෙවනකම් අර අකුසලේ අර රෝගයෙන් නිදහස් වෙන්න අමාරුයි. කර්මජ රෝගයක් විදිහට ආවට පස්සේ ඒ කර්මයේ විපාකයක් ඒක විපාකෙ ගෙවනවා. එතකොට දැන් සමහර ඒවා තියෙනවා එහෙම කර්ම විපාකයක් නෙමෙයි මේ කය වැරදියට පරිහරණය කිරීමක් වගේ දෙයක් නිසා සිද්ධ වෙච්ච. ඉතින් මම ඔය දැන් අර ඉස්සෙල්ලා කරුණ වගේක් කිව්වෙම ඇත්තටම කය වැරදියට පරිහරණය කිරීම නිසා බහුතරයක් මිනිස්සු මේ වෙනකොට නිස්කාරණේ බොරුවට ලෙඩ වෙන පරිසරයක් හදන් තියෙනවා. අන්න ඒකෙන් නිදහස් වෙන ක්‍රමයට තමයි යන්න ඕනේ. ඒ කියන්නේ කය වැරදීම නිසා ලෙඩ ඇති කරගෙන හිතට ඒ දේ පවර්ලා නිවැරදි වෙන්න බලනවා. දැන් කියන්නේ කයයි හිතයි දෙකම නිවැරදිව නැත්නම් හරි ලෙස හසුරුවා ගැනීම අවශ්‍ය වෙන්නේ. දැන් මේ බලන්න වරණ බුදුරජාණන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේලා ගැන කියනකොට කියනවා අනාගත මද්ධානං. ඒ කියන්නේ පුනච්ච පරම් භික්කවේ භවිස්සන්ති භික්ඛු අනාගත මද්ධානං සේනාසනේ කල්යාණකාමා. තේ සේනාසනේ කල්යාණකාමා සමානා රිංචිස්සන්ති රුක්ක මූලිකත්තං. මේ ගස්මුල් අතෑරලා දාලා රිංචිස්සන්ති අරඤ්ඤේ වනපත්තානි සේනාසනානි මේ ආරණ්‍ය වනසෙනසුන් අතෑරලා දාලා රිංචිස්සන්ති කිව්ව අතෑරලා දාලා මොකද කරන්නේ ගාමානිගම රාජධානීසු ඔසරිත්වා වාසං කප්පෙසන්ති ගම් රාජධානිවල මේ වැඩ ඉන්න කියලා යනවා. අර වනයේ කැලේ අතෑරලා දාලා මේ එතකොට ඒ
අතෑරලා දාලා ඒ විදිහට රාජධානියට යනවා කියන්නේ රාජධානිය කියන්නේ කොළඹනේ. ඔව්. ඔන්න ඔය රාජධානියට යන එක බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ භික්ෂූන්ට තියෙන අනාගත බයක්. අනාගත බයවල එකක්. මේක ලස්සන දේශනයක් කරන. ඒතකොට මේ මං හිතන්නේ මේ දේශනාවත් කරන්න කැමති නැහැ වර්තමාන දේශකයන් වහන්සේලා මේ අපේ කිරුළපනේ ධම්මවිජය ස්වාමීන් වහන්සේ ওই දේශනේ සිද්ධ කළා. මොකද උන්වහන්සේට බය නැතුව කරන්න පුළුවන් උන්වහන්සේ රාජධානියේ උපදිච්ච කෙනෙක්. ඔව්. කිරුළපනේ ඉපදිච්ච කෙනෙක්. හැබැයි දැන් දුරක වැඩ ඉන්නවා. ත්‍රිකුණාමලේ පැත්තේ. උන්වහන්සේට බයක් නැතුව අනාගත බය සූත්‍රය කරන්න පුළුවන්. අනාගත බය සූත්‍රය කරන්නත් බයයි දේශකයන් වහන්සේලා. මොකද මේ සමහරලාට දුර පළාත්වල ඉපදිලා රාජධානිය ඇවිල්ලා වැඩ ඉන්නවා. දැන් මමත් ඉපදුනේ කොළඹ. මං ඉස්කෝලේ ගියේ කොළඹ, හැදුනේ කොළඹ. නමුත් අපිත් පුළුවන් තරම් දකිනවා මේ කොළඹ හැදිච්ච පරිසරය ඇතුලේ බුදුරජාණන් වහන්සේ මම පෙන්වනවා වගේ රාජධානියට හිර වෙන්නෙම කාමය නිසා. එහෙමයි. කාමෙමයි වරණ. දැන් මට සමහර හම්දුරුරු කියලා තියෙනවා මේ ඔය කියන්නේ දේශකයන් වහන්සේලා නෙමෙයි නිකන් ඉන්න ස්වාමීන් වහන්සේලා. මේ කීයක්වත් හම්බෙන්නේ නැහැ නේ ඉතින් ওই දුර ගහ හිටියා කියලා කියනවා. ඒ කියන්නේ අර දානකට වැඩියත් මිනිස්සු කීයක් හරි දෙනවලු කොළඹ හිටියම. කාමනේ වරුණ. මේකයි පැවැත්ම ඕනනම් එහෙම. නැවැත්ම ඕනනම් එහෙම. එතකොට පැවැත්මටයි නැවැත්මටයි දෙකක් මේක. ඉතින් භික්ෂුව නැවැත්ම වෙනුවෙන් හිතනකොට ඒ භික්ෂුවට ඕන තැනක් අපි මේවා කතා කරන්න ඕනේයි මේ කඩන්න වරුණ මේවා කැඩෙන්න ඕනේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල මේ මම හිතන්නේ අපි අපූර්ව කතාවක් ආරංචි වුණා. අපි නෙල්ලිගල හාමුදුරුවොත් මට කිව්වා දැන් උන්වහන්සේ නෙල්ලිගලයි මේ යටිහෙලගලයි ඒ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලාට පවරලා මේ උන්වහන්සේගේ අපි කියන්නේ කොහෙද කින්ද මන්ද විස්තර උන්වහන්සේගේ අදහසක් තියෙනවා කියලා මේ ද්‍රවිඩ ඇත්තන්ට ධර්මයේ දෙන දුර පළාත කියන්නේ යාපනයට ආසන්න දුර පළාතක උන්වහන්සේට වැඩ ඉන්න අදහසක් තියෙනවා කියලා. අපි දැනට ඒක රටට කියන්නේ ඉදිරි සමාජයට දැනගන්න ලැබේ. ඒ සිතුවිල්ලම වටනවා. ඒ කියන්නේ මොකද මේ ද්‍රවිඩ ඇත්තෝ ඉන්න ඇත්තටම මේ මිනිසුන්ට මනුස්ස ජීවිතයේ දුර්ලභව ලැබුණාට ධර්මයක් නැහැ. අඩුතරම පිනක් කරන්නවත් භාග්යක් නැහැ. එහෙමයි. ඉතින් පෞගේ දවස්වල අර වැඩි ඇත්තන්ට වැඩිරට දඹානේ වැඩිරට ඇත්තන්ටත් ධර්මයට සමීප වෙන වැඩ පිළිවෙලක් හදලා දුන්නා උන්වහන්සේ. ඒක තමයි භික්ෂුවකින් වෙන්න ඕනේ වරුණ. හොඳයි. ඉතින් ඒ හැඟීම මුල් බැස ගන්න හිතේ හිත ශක්තිමත් ලෙසින් ඒ සඳහා ගොඩනගන්නට පුළුවන් නම් ඒ සඳහා ධර්මයේ හැර වෙනත් සරණක් නැහැ නේ ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ ධර්මානුකූලව බුදුරජාණන් වහන්සේ පෙන්වූ මාර්ගය හරි හැටි හඳුනාගත්ත කෙනාට ඒ ඕනෑම දෙයක් අතහැරීමේ පහසුවක් තියෙනවා සහ ඒ තුලින් ලබන්නා වූ පහසුව ලබන්නත් පුළුවන්. අපි ඇත්තටම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල හිත හසුරනවා නම් වරුණ කාමය එක්ක අර හදාගත්ත කෝණේ කඩනවා කියන එක මහා අමාරු දෙයක් නෙමෙයි. අමාරු වෙලා තියෙන්නේ හිතට වසඟ වෙච්ච බැඳීම්. ඒ කියන්නේ තමන්ගේ රටාවම බැඳීම. අපි රවටාගෙන තියෙන්නේ. ඔව් අධ්‍යාපන රටාව, සෞඛ්‍ය රටාව, කනබොන රටාව, රසාවේ රටාව, මේ අසල්වැසියන් ඇසුරු කරන රටාව, නෑදෑයෝ ඇසුරු කරන රටාව, පාටි තියෙන රටාව, තියෙනනේ රටා ගොඩක්. ඔව් ඒ කියන්නේ සංස්කෘතිය තුල උපසංස්කෘතියන් තියෙනවා වගේ. ඔය රටා ඔක්කොම උපාදාන කරගෙන බැඳිලා. ඉතින් එතනම තියෙන ධර්ම නෙමෙයි. ධර්මය. රාග දේශ මොහ කියන අකුසල පස්සෙම මේ යන්නේ. ඒ රටා ටික කඩන්න කෙනා ධර්මයේ තුල ඉන්න කෙනෙක්. එයාට පුළුවන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල පෙන්නන ඒ අත්හැරීම එයා ප්‍රායෝගිකව කතා කරනවා ඒ අතහරින්න පුළුවන් තරම්. ඉතින් මේ ප්‍රායෝගිකව මේ රටාවට කොටු වුණු ගොනු වුණු නාගරික ඔබේ හිත් යම් තරමකට හෝ මුදවන්නට හැම විටම අපි පෙළඹිය යුතුයි. ඒ සඳහා යොමු විය යුතුයි. අපේ පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේ ධර්මයේ කියා දෙන්නේ භාවනාව කරවන්නට උත්සාහ කරන්නේ මේ රටාවේ ඉන්න ඔබ මුදවන්නට. මේ ඒකාකාරීයයි කියන පීඩාකාරීයයි කියන සමාජයෙන් ඔබ ගලවන්නට. ධර්මයෙන් ඔබේ සිත සැනසීමටපත් කරන්නට. ඒ සඳහා යොමු වීමත් තුළින් ශක්තිමත්ව හිත ගොඩ නගන්නට. වරුණ මම දවසක් මේ උදේ පාන්දර අවදි වෙනකොට මට පාන්දර එකපාරට අවදි වෙනකොටම හිතුණා මේ එක ගමක් තියෙනවා නම් ඒ ගමේ ඉන්න හැමෝම ධර්මයේම කතා කරන අය. ඒ ගමේ ඉන්න හැමෝම ධර්මයේ විතරක්ම සාකච්ඡා කරලා ධර්ම සාකච්ඡා කරන කල්යාණ මිත්‍රයෝ. ඒ කියන්නේ එහා ගෙදරයි මෙහා ගෙදරයි හැමෝම කල්යාණ මිත්‍රයෝ විතරයි. කලන මිත්‍රු ගම. කලන මිත්‍රු ගමක් තිබ්බනම් කොච්චර හොඳද කියලා දවසක් මට හිතුණා උදේ නැගිටිනකොට. මම ඕක ඊට පස්සේ දාන වන්දලේ වුණාට පස්සේ අපි වැඩේ ඉන්න ස්වාමීන් වහන්සේලා කතාර එහෙම ගමක් තිබ්බනම් ස්වාමීන් වහන්සේලා අර කුරුරට ජනපද වාසීන් වගේ. ඔව් වර්ණ ස්වාමීන් වහන්සේලා කොච්චර කැමැත්තෙන් මේ ගමට වඩියද කියලා. එහෙමයි. ඉතින් මේ ඇත්තටම දැන් මේ වගේ දැන් අපිත් එක්ක මේ වැඩසටහන් එක සමීපව ඉන්න අය සමහරව ඉන්නවා මේ
තමන්ගේ තියෙන ගෙදර විකුණලා ඒ පැත්තෙන් යන්නවත් කැමති නැහැ. සමහරු දිස්ත්‍රික්කයට කොටු වෙලා, සමහරු ගමට කොටු වෙලා බැඳීම් කියන එක එච්චරටම. අර ඔබට මතක ඇති මම සිඩ්නි තසපෙම කියලා තියෙනවා යුරෝපේ හැම ඉන්න සමහර වයසට ගියපු අය විශ්‍රාම ගියාට පස්සේ වරුණ ගෙවල් විකුණලා දාලා කැම්ප් වෑන් කියලා තියෙනවා. ඒ වෑන් එක ඇතුලේ නිදිය ගන්නයි ඔක්කොම හදලා තියෙනවා. ඒ මිනිස්සු සංචාරය කර යනවා රට පුරා ලෝකෙ පුරා. ඒ මිනිසුන්ට ධර්මයක් නැහැ. නමුත් ඒ මිනිස්සු අර බැඳිලා නැහැ මේ හිටපු ගෙදරට කියලා. ඉතින් මේ අපිත් එක්ක ඉන්න මිනිස්සු එකතු වෙලා එක ගමක් හදාගන්න පුළුවන් නම් හැමෝටම කල්යාණ මිත්‍ර ගමක්. ස්වාමීන් වහන්සේලාත් බොහොම කැමැත්තෙන් ওই ගමට වඩි. ඉතින් මේ රටාවෙන් කැඩලා කොටු වෙලා යනවා නම් පිරිසක් ඉන්නවා නම් අපිට මේක කරන්න බෑ. එක තැනකින් හරි පටන් ගන්න අමාරු නේ වරුණ. ඔව්. ඒ සඳහා අපටත් හිත ඒ සඳහා යොමු කරන්නට වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන හැමදෙරේ අවසාන විනාඩි කිහිපයට ඇවිත් තිබෙන්නේ බවුන් පැලස පිළිබඳව සිහිපත් කරනවා නම් තාමත් අපට කොරෝනා තත්ත්වය නිසා මේ රිට්‍රීට් පටන් ගන්න හැකියාවක් නැහැ. පටන් ගත්තා මේ ඒ යෝගීනුත් සටහන් කරලා දුන්න මේ සටහන්ම තියෙනවා ඒගොල්ලෝ ඒ දවස් ටිකේ මොනතරම් ජීවිතේට දෙයක් ලබා ගත්තද කියලා. දවස් කීපයක් යනකොට තමයි බවුන් පැලැස්සට ආසන්නයේ තියෙන ඇඟලුම් කම්හලේ රෝගීන් ගැන ආරංචි වෙලා ඇඳිරි නීති පනවන්නේ. එහෙමයි. ඉතින් ඇඳිරි නීති පැනෙවුවට පස්සේ මේ වෙනකොට ගම්පහ තවමත් මේ ඇඳිරි නීති පවතිනවා. මිනිස්සුන්ට සම්පූර්ණ කියන්නේ මේ අත්‍යවශ්‍ය සේවාවන් බොහෝමයක් පවා නවත්තලා දාලා තියෙනවා. මේ ගම්පහ දිස්ත්‍රික්කයේම තියෙන බවුන් පැලැස්සේ ඉතින් රටේ බොහෝ දෙනාට ගම්පහට ඇවිල්ලා මේ භාවනා කරන්න තියා බස් එකක්වත් එන්නේ නැහැ වරුණ මේ ගම්පහ දිස්ත්‍රික්කය ඇතුළට. එහෙමයි. ඒ කියන්නේ ගම්පහ මේ බල ප්‍රදේශය තුළට. ඉතින් ඒකින්ද මේ තියෙන පරිසරය අද වෙනකොට රටේ හැමෝටම බලපෑමක් කරලා තියෙන නිසා අපි බලාගෙන ඉන්නවා ඉක්මනටම සහනයක් වෙලා. ඇත්තට මෙතෙන්දී කියන්න ඕනේ මිනිස්සු මේ රෝගය ඉදිරියට පවත්වාගෙන යනවද මේ තියෙන व्यसනය ඉදිරියට පවත්වාගෙන යනවද ඉක්මනට ඉවර කරනවද කියන එක කාගේ අතේ තියෙනවද? අපේ අතේම තමයි. මිනිස්සුන්ගේ මතේ. මිනිස්සු සමහරලාට මාස්ක් එකක්වත් දාන්න නැතුව කිසිම ඒක ඕනකමක් නැතුව යනවා පේනවා. අන්තිමට සමහරලාට තමනුත් ආසාදනය කරගෙන තවත් අයටත් මාස්ක් එකක් දාන්න නැතුව ගිය කෙනෙකුට රෝගියෙක් ඇසුරු වෙලා බැරි වෙලා හරි ආසාදනය වුණොත් මෙයා මාස්ක් එක නොදැමීම නිසාම මෙයා ආසාදිතයෙක් විදිහට තව බොහෝ දෙනෙකුට රෝගෙ පතුරන වාහකයෙකුත් වෙනවා. එහෙමයි. ඉතින් එතකොට මේ ලෙඩේ තවත් දිග්ගස්සගෙන මේ තියෙන වාතාවරණ දිග්ගස්සලා මේ බවුන් පැලැස්සේ අපි හදාගත්ත ආයතනයේ නේවාසික පුහුණුව පවා මේ ඉක්මනට පටන් ගන්න දෙන්නේ නැති මේ මාස්ක් එකක්වත් දාන්න නැති මිනිසුන් නිසාමයි. ඉතින් ඒකින්ද හැමෝටම මේ පරිසරය ඉක්මනටම මොකද සමහරව ඉන්නවා ආර්ථික පැත්තෙන් උනත් හරි අමාරුවෙන් ජීවත් වෙන අය ඉන්නවා වර්තමානයේ. ඉතින් හැම දෙනා ගැනම හිතලා මිනිසුන්ට සැලකිලිමත් ඉක්මනටම මේ ස්වභාවයෙන් තුරන් වෙන්න මේ ස්වභාවයෙන් ඉක්මනටම මිනිසුන්ට ඈත් වෙනස් කරගන්න කියලා අපි සිහිපත් කරනවා. බවුන් පැලැස්ස දැනුත් සූදානම් කටයුතු සිදු කරන්න. සියල්ලම සූදානම් වරුණ. ඒක සමාජයෙන් තිබෙන්නේ පරිසරයෙන් තිබෙන්නේ ඇති වී තිබෙන व्यसनකාරී තත්වයෙන් මිදුණු දවසට ඒ වහාම ඔබ වෙනුවෙන් අවස්ථාව උදා වනු ඇති. ඒ නිසා ඒ සඳහා දිගින් දිගටම නෙත්තහන් අපි මේ පිළිබඳව අවස්ථාව උදා වෙන සෑම මොහොතකදීම ධර්මයේ නියැලෙන මාර්ගයේ කියා දෙන්නට අපේ ගෞරවනීය අනුශාසකයන් වහන්සේලා පෙන්වා දෙන මාර්ගයේ ඔබ යොමු කරවන්නට මාධ්‍යයක් විදියට අපේ කටයුතු සිදු කරන්නට බලාපොරොත්තු වෙන සූදානමින් ශක්තිමත්ව ගොඩ නැගිලා තිබෙන්නේ. එහෙමනම් අද දවසේ අපේ ගෞරවනීය ආරාධනෙන් සෙනසුරාදා සිට්නේ තසපු වැඩසටහන වෙනුවෙන් වැඩම අවදාළ උඩුගම්පල හෙන්ඩිමහර ගම්පහ බවුන් පැලැස්ස නිර්මාතෘන් වහන්සේ පූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේ උන්වහන්සේ අද දවසේ පෙන්වා දුන්නා වගේ හැමදේම සිට්නේ තසපුවෙන් පෙන්වා දෙන ධර්ම මාර්ගය කොතරම් ශක්තිමත්ද කියලා ඔබට හිතෙනවා ඇති. කොතරම් විනිවිද පෙනෙන සහ ඒ තුලින් ලබන්නා වූ ප්‍රතිඵලය ප්‍රත්‍යක්ෂ කරගන්නට හැකි වටපිටාවකින් හෙබි ධර්මයක්ද කියලා ඔබට හැඟෙනවා ඇති. එය ක්‍රියාත්මක කිරීම තුළ ප්‍රතිඵලය ලබන්නට ශක්තිය තියෙන්නේ ඔබටමයි. ඒ සඳහා ඔබට ශක්තිය ධෛර්යය ඇති වේවා. ඒ මඟ අපට පහදලා දෙන අපේ හාමුදුරන් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, දීර්ඝායුෂුන් වහන්සේට ලැබේවා. උතුම් වූ ධර්මාවබෝධය පිණිසම මේ සියලු කුසලයන්ම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් සිට්නේ තසපුවෙන් සමුගන්නවා. නැවතත් ලබන සෙනසුරාදා සුපුරුදු විදිහටම මේ උතුම් වූ වැඩසටහනින් ඔබට ධර්මයේ කියා දෙන අපේක්ෂාවෙන් හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. සත්‍යකේ දුක දුටුවේ